ඔව් බලමු මොකද වෙන්නේ කියලා. right හරි අපි කතා කරගෙන යමු. right ගිය සතියේ අපි කතා කරා සත්ත්ව රූප සටහන ගැන right 7 state diagram එක ගැන කට්ටියට මතක ඇති right මේ operating system එකක් ක්‍රියාවලි කියන දෙයට ඒ කියන්නේ program එකක් run කරාම හැදෙන ක්‍රියාවලි RAM එකට අරගෙන ආවයින් පස්සේ operating system එකක් ඒ process වලට කොහොමද states දෙන්නේ සහ ඒ states මොන තැන්වලද තත්ත්වය මොන තැන්වලද හම්බෙන්නේ සහ මොන අවස්ථාවවලදීද තත්ත්වයන් වෙනස් වෙලා process එක තියෙන තැන වෙනස් කරන්නේ. ඔය කියන දේවල් ටික කතා කරා. එතකොට ඒකට අදාළව අපි සත්ත්ව රූප සටහන කියන එක කතා බහ කරා. right මම ඕගලන්ට කිව්වා මේක මතකේ තියාගන්න බලන්න මේක සම්බන්ධයෙන් සෑහෙන ප්‍රශ්න ප්‍රමාණයක් ඇහිලා තියෙනවා structured paper එකේ ව්‍යුහගත රචනා paper එකේ. ඒක නිසා ඔයගලන්ගේ CEන් තවත් ලකුණු 2ක් 3ක් විතර මේ පින්තූරෙත් එක්ක ගැට ගැහිලා තියෙනවා. right එතකොට ඒක නිසා පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කිරීම වැදගත්. දැන් මම ඕගලන්ට මේක නැවත අන්දවන්න යන්නේ නැහැ. හැබැයි අපි ෆිසිකල් ක්ලාස් එක පටන් ගත්තම මාත් එක්ක මම කට්ටියට මේ වැඩේ කරවනවා. මොකද මේක ඔයගොල්ලෝ හුරු වෙන්නේ නැහැ නැත්තම්. right හරි අද අපි මෙතනින් ඉස්සරහට කතා බහ කරගෙන යමු. මම කිව්වා මේ නෝට් එකේ මේ ඩයග්‍රෑම් එක ගාව ඉඳලා ඉස්සරහට තියෙන පිටු 2 3ම තියෙන ඩයග්‍රෑම් එක විස්තර කිරීමක්. එතකොට මම මේ ඩයග්‍රෑම් එක මෙතන විස්තර කරා ගිය සතියේ. ළමයි එතකොට ඒ කියන විස්තරය මම නැවත විස්තර කරන්න යන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ නැවත කියවනකොට ඕක වැදගත් වෙයි කියවලා මැනේජ් කරගන්න. මම 22 වෙනි පිටුවේ ඉඳලා ඉස්සරහට යනවා. 22 වෙනි පිටුවට වෙනකන් තියෙන්නේ ඕකේට අදාළව තියෙන විස්තර කිරීම. right හරි 22 වෙනි පිටුවේ ඔයගලන්ට කතා කරලා තියෙනවා process control block එක ගැන PCB එක ගැන right මේ PCB කියලා කියන්නේ ආයමත් සැරයක් process එකක් සම්බන්ධයෙන් process එකක දත්ත ගබඩා කරලා තියෙන component එකක් right එතකොට මේ component එකට අපි කියනවා process control block එක කියලා PCB කියලා මේ process control block එක process එකකට අදාළව වෙනම හැදිලා තියෙනවා. එක් process එකට අදාළව වෙනම හැදිලා තියෙනවා. right එතකොට ඔයාගේ කම්පියුටර් එකේ process 10ක් තියෙනවා නම් ඒකට අදාළව PCBs උත් 10ක් තියෙනවා. right මේ PCB එකේ process එකට අදාළව තියෙන තොරතුරු තමයි ගබඩා කරලා තියාගෙන ඉන්නේ. right එතකොට මේ එක process එක process ID එක නැත්නම් ක්‍රියායන හඳුන්වන්නේ කියලා අපි කියනවා. ඒකෙන් හඳුනගෙන ඉන්නවා. ඒක පූර්ණ සංඛ්‍යාවක්. integer එකක් විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඊට අමතරව PCB එකක් ඇතුලේ තව විස්තර දකින්න හම්බ වෙනවා. ඒ විස්තර අර process එක සම්බන්ධයෙන් තමයි PCB එක රෙකෝඩ් කරගෙන තියාගෙන ඉන්නේ. right එතකොට ක්‍රියායන හඳුන්වන්නේ PID කියන එක කොහොමද තියෙනවා ඊට පස්සේ program counter කියන එක මේ program counter කියන එකේ තමයි ඒ කියන්නේ අපි යම් කිසි ක්‍රියායනයක් ගත්තොත් process එකක් ගත්තොත් ඒක මේ විදිහට instruction by instruction තියෙන තැනක් right එතකොට එක process එකක මේ වගේ උපදෙස් විශාල සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්.
එතකොට මේ process එකක දේවල් access කරනකොට නැත්නම් process එකක දේවල් ක්‍රියාත්මක කරනකොට මේ එකින් එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. මුලින් මෙයා ක්‍රියාත්මක වෙනවා. දෙවෙනියට මෙයා ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනියට මෙයා ක්‍රියාත්මක වෙනවා. ওই විදිහට තමයි පේලියෙන් පේලිය උපදෙසෙන් උපදෙස ওই විදිහට ක්‍රියාත්මක වෙගෙන යනවා. right. එතකොට මේ program counter කියන එක නිතරම මතක තියාගෙන ඉන්නවා මේ ඊළඟට ක්‍රියාත්මක කළ යුතු උපදෙසේ යොමුව address එක මතක තියාගෙන ඉන්න. මොකද මේ හැම instruction එකකටම අදාළව address එකක් තියෙනවා. ඇත්තටම හැම instruction එකම කියනවට වඩා හැම byte එකකටම අදාළව address එකක් තියෙනවා. එතකොට ඊළඟට පාවිච්චි කරන්නේ මොන byte එකද? දැන් මේ උපදෙස් කියන ඒවා හැදිලා තියෙන්නේ ones and zeros. ඒ කියන්නේ bits වලින්. එතකොට ඒ set එකට අදාළව addresses තියෙන්න පුළුවන්. ඒ කියන්නේ instruction එකකට අදාළව bits and bytes යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අන්න ඒකේ byte එකෙන් byte එක address එල්ලලා තියෙනවා. ඒ වගේම එහෙම සමහර පද්ධති තියෙනවා bit එකෙන් bit එක address කරලා තියෙනවා. වැඩිතර ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ ඔයගොල්ලෝ සින්දුවක් අහනවා නම් සින්දුව මෙගාබයිට් 3ක් විශාලයි නම් ඒ මෙගාබයිට් 3 බයිට් එකෙන් බයිට් එක වෙන වෙනම රිෆර් කරන්න පුළුවන් ආකාරයට ඇඩ්‍රසර්ස් නම් කරලා තියෙනවා. right. එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ සින්දුව නම් අපි හිතමු සින්දුව මේ විදිහට කොටස් වලට බෙදලා තියෙනවා කියලා. එතකොට මේ එක කොටසක් අපි බයිට් එකක් කියලා හිතුවොත් මේ බයිට් එකෙන් බයිට් එක address එකක් තියෙනවා. right. හැම byte එකටම address එක ගානේ තියෙනවා. එතකොට දත්තයක් refer කරනවා නැත්නම් දත්තයකට access කරනවා කියලා කරන්නේ ඇත්තට මේ address එක තියෙන තැන හොයලා එතනට අදාළව තියෙන දත්තය ලබා ගැනීම. එතකොට මේ program counter කියන එක න නිතරම ඉන්නේ දැන් මේක මේ වැඩසටහනකට අදාළව තියෙන දත්ත ටිකක් නම් මේවා addresses binary විදිහට තියෙන්නේ binary වල decimal representation මම මෙතන පෙන්නනවා 1 2 3 කියලා. right. එතකොට program counter එක මුලින්ම එක execute කරනකොට ආ එක මතක තියාගෙන ඉඳලා තමයි එකට execute වෙන්න දෙන්නේ. එක execute වෙනකොට මෙයාගේ counter එකේ යගේ එකකින් වැඩි කරගන්න. එතකොට මෙයා 2 කියලා ඉන්නවා. එතකොට මේ එක පාවිච්චි කරලා ඉවරුනාම ඊළඟට යන්න ඕනේ කොතනද කියන එක තමයි වැඩසටහන් counter එකෙන් නැත්නම් program counter එකෙන් පෙන්නන්නේ. එතකොට 2 execute වෙන්න පටන් ගත්තම මෙයා අගේ වෙනස් කරගන්නවා 3 කියලා. 3 execute වෙන්න පටන් ගත්තම මෙයා අගේ වෙනස් කරගන්නවා 4 කියලා. ඒතර මේ විදිහට ඊළඟට ක්‍රියාත්මක විය යුතු instruction එකේ address එක තමයි උතන පාවිච්චි වෙන්නේ. ඒ වගේම CPU registers ගැන තියාගෙන ඉන්නවා. CPU registers විදිහට වැඩිපුරම අපි කතා කරන්නේ අපේ register memory එක ගැන. right. එතකොට එතනදී මොන වගේ දේවල්ද මේ සම්බන්ධයෙන් භාවිතා කළ යුත්තේ කියන එක CPU registers වල තියාගෙන ඉන්නවා. ඒ වගේම මතක කළමනාකරන තොරතුරු. ඒ කියන්නේ මේ process එකට කොච්චර memory එකේ ඉඩක් හම්බෙලා තියෙනවද? ඒක තව කොච්චර වෙලාවකට ඉඩ තියෙනවද? right. ඒ වගේ තොරතුරු. ඒ වගේම input output states. input output states කියලා කියන්නේ මේ එයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ආදාන ප්‍රතිදාන උපාංගවල තත්ත්ව. right. මොන වගේද කියන එක මතක තියාගෙන ඉන්න. එතකොට මතක තියාගන්න මේ process control block එක කියන එක operating system එකෙන් operating system එකට වෙනස් වෙනවා. right. එතකොට Windows වල තියෙන කෙනා නෙවෙයි Macintosh වල තියෙන්නේ. Macintosh වල ඉන්න කෙනා නෙවෙයි Android වල ඉන්නේ. Android වල ඉන්න කෙනා නෙවෙයි Linux වල. හැබැයි මේගොල්ලන්ගේ කාර්යය එකයි. මොකක්ද කාර්යය? process එකක් සම්බන්ධයෙන් ඊට අදාළව තියෙන තොරතුරු ටික මතක තබා ගැනීම. එතකොට මතක තබා ගන්න තොරතුරු විවිධයි. ඒ තොරතුරු අරගත්තම පොදුවේ භාවිතා වෙන තොරතුරුත් තියෙනවා හැම operating system එකකම. operating system එකෙන් operating system එකට unique වෙන තොරතුරුත් තියෙනවා. right. දැන් මේ මම මෙතන වගුවේ පෙන්නලා තියෙන්නේ සාමාන්‍යයෙන් හැම operating system එකකම වගේ භාවිතා වෙන පොදු තොරතුරු ටික. එතකොට ඒක Windows වල PCB එක අරගෙන බැලුවත් ඒකෙත් ওই ටික තියෙනවා. Mac වල PCB එක රිෆර් කරලා බැලුවොත් ඒකෙත් ওই ටික තියෙනවා. right. හරි. එතකොට මේ පහළ මම පෙන්නලා තියෙනවා
තවත් ඔපරේටින් සිස්ටම් එකක තියෙන්න පුළුවන් PCB ස්ට්‍රක්චර් එකක් දැන්. එතකොට ඒකේ process ID එක තියෙනවා. state එක තියෙනවා. pointer priority තියෙනවා. program counter කියන එක තියෙනවා. IO information කියන එක තියෙනවා. CPU registers ටික තියෙනවා. එතකොට අර කලින් එකේ දේවල් ටික තියෙනවා නේද? IO information තියෙනවා. CPU registers තියෙනවා. ඊළඟට PID එක process ID එක තියෙනවා. program counter එක තියෙනවා. මතක කළමනාකරන තොරතුරු කියන එක මෙතන දකින්න නැහැ. වෙනවද? ඒක සමහරලාට වෙන නමකින් රිෆර් වෙන්නත් පුළුවන්. right? කෙසේ හෝ මතක තබා ගත යුතු දේ තමයි PCB කියන එක හැම process එකකටම තියෙනවා. එතකොට PCB කියන structure එක operating system එකෙන් operating system එකට වෙනස් වෙනවා. right? හරි. ඒතර ඕක තමයි PCB වලට අදාළව අපිට කතා බහ කරන්න තියෙන දේ. හරි. මට කන්ෆර්ම් කරන්න තේරුණාද කියලා? PCB ගැන හරියටම ඔළුවේ තියෙන්න ඕනේ ඊළඟ concept එක කතා කරන්න. context switching කියලා තියෙනවා. සන්දර්භ ස්විචනය කියලා අපි සිංහලෙන් කියනවා. ඒක කතා කරන්න නම් PCB එක ගැන idea එකක් තියෙන්න ඕනේ. ළමයි confirmation එක දෙන්න බලන්න තේරුණාද නැද්ද කියන එක. right. අනිත් අය right. හරි මට 4 දෙනෙක් confirm කරා අනිත් කට්ටිය මොකද? right. හරි. හොඳයි. හරි අපි ඉස්සරහට යමු. ඊළඟට අපිට කතා කරන්න තියෙන concept එක තමයි මේ context switching කියන concept එක. මේ context switching කියන concept එක කතා කරන්න ඕන නිසා තමයි අපි PCB කියන එක කතා උනේ. මොකද මේ context switching කතා කරන්න බෑ PCB කියන component එක මොකක්ද කියලා දන්නේ නැතුව. right? මේ context switching නැත්තම් සිංහලෙන් කියනවා සන්දර්භ ස්විචනය. ඕකේ ඉංග්‍රීසි වර්ඩ් එක ගත්තොත් ටිකක් හරිම පහසුයි අපිට ඒක අල්ලගන්න. context එකක් switch කරනවා. context එක කියලා කියන්නේ සන්දර්භය. සන්දර්භය කියලා කියන්නේ ඇතුළත් වෙලා තියෙන දේ. right? එයාව switch කරනවා, මාරු කරනවා. දැන් මේ context switching කියන එක කතා බහ වෙන්නේ processor එකයි process එකයි සම්බන්ධයෙන්. right? CPU එක තියෙනවා. එක CPU කියලා අපිට ගන්න පුළුවන්. ඒක ඇතුලේ process එකක් යනවා. right? එතකොට මෙන්න මේ processor එක ඇතුලේ run වෙන process එක මාරු කිරීමක් ගැන කතා බහ වෙනකොට තමයි context එක switch කරනවා කියන point එක කතා බහ කරන්නේ. right? දැන් මම මෙතන මේ පින්තූරේ ඔයගලන්ට අරගෙන තියෙනවා processors දෙකක්. පේනව නේද? process 1 process 2 කියලා. sorry process 0 process 1 කියලා නේද? මෙතන තියෙනවා process 0 මෙතන තියෙනවා process 1 P1. right? දැන් මේ මොහොතේ execute වෙවි ඉන්න කෙනා. ඒ කියන්නේ මේ ක්‍රියාත්මක වෙලා ඉන්නේ මෙයා. මෙයා දැනට මේ මොහොතේ ක්‍රියාත්මක. right? එතකොට මේ execute වෙවි ඉන්න කෙනාට ඇති වෙන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. interruption එකක්. එහෙමත් නැත්නම් system call එකක්. මේ කියන්නේ බාධා කිරීමක්. right?
ඒතර බාධා කිරීමක් වෙච්ච ගමන් ඕගොල්ලෝ දන්නවා ඒ process එකට CPU එක ඇතුලේ නිකන් ඉන්න සිද්ධ වෙනවා. ඇයි ඒ අර interruption එක complete වෙලා එනකම්. right IO wait එක complete වෙලා එනකම් නැත්නම් system call එක complete වෙලා එනකම් process එකේ නිකන් ඉන්න වෙනවා. operating system එක ඕකට කැමති නැහැ. ඒක නිසා මේ system call එකක් interruption එකක් ආපු ගමන් operating system එක කරන්නේ මෙයාව save කරනවා. මෙයාව කියලා කියන්නේ මේ process 0 කියන එක්කෙනාට අදාළව තියෙන දත්ත ටික state එක save කරනවා එයාට අදාළව ඉන්න PCB එකේ. right ඉතින් ඒකට මේගොල්ලෝ අරගෙන තියෙනවා PCB 0. ඊළඟට මොකද කරන්නේ? reload state from PCB 1. දැන් අර PCB 0 ගේ states ටික PCB මේ process 0 ගේ state එක PCB 0 ගේ ගබඩා කරනවා කියලා කියන්නේ process එක තව දුරටත් CPU එකේ තියාගන්න අදහසක් නැහැ කියන එක. මොකද එයාව එතනින් අස් කරන්න ඕන නිසා තමයි අර දේවල් ටික ලියාගත්තේ. හරි. මෙයා මේ moment එකේ මොකද කරන්නේ? ඊළඟට මොකද්ද කරන්න ඉන්නේ? ඇයි නතර වුනේ? මොකද්ද මෙයාගේ තියෙන තත්ත්වය? මොකද්ද මෙයාගේ ID එක? ඔන්න ඔය ටික රෙකෝඩ් කරගන්නවා PCB 0 එකේ. ඒ කරලා PCB 0 එකට අදාළව ඉන්න process එක අපි මේ අපේ diagram එකේ කතා කරපු විදිහට process 1 කියන එක මෙයාව process 0 කියලාම ගන්නම්. එතකොට diagram එකට අදාළවම අපිට කතා කරන්න පුළුවන්. right මේ කියන process 0 එක CPU එකෙන් එළියට ගන්න. right ඒ කියන්නේ මෙයාව එළියට ගන්න. right ඊළඟට process 1 කියන කෙනා ඊළඟට සිද්ධ වෙන දේ තමයි reload the state from PCB 1. අර වෙනම ඉන්න process එකකින් right PCB 1 කියලා ඉන්න දැන් මේ මොහොතේ RAM එකේ ඉන්න process එක. right එයා මේ පැත්තේ RAM එකේ ඉන්නවා. right RAM එකේ ඉන්නවා P1 process 1. එතකොට OS එක කරන්නේ whiteboard එක පේන්නේ නැහැ කියලා කියනවා පුතේ. ඉන්න මම ආයෙසරක් ෂෙයා කරන්නම්. මම ෂෙයා කරලා තියෙන්නේ මෙතන. අයිටට මම හිතන්නේ පේනවා. හරි. ඉන්න මම ආයෙසරක් ෂෙයා කරන්න. ඒ කරලත් ඔයාලට පේන්නේ නැති වුණොත් එළියට ගිහිල්ලා ආයෙ ඇතුළට එන්න. ඒ කියන්නේ කනෙක්ට් වෙන්න ආයෙසරක්. දැන් ඕකේද? චමිඳු චමිඳු දැන් ඕකේද? අනිත් අයට whiteboard එක පේනවද නේද? පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මට ඒක. ඔව් සර්. පේනවා. ඔව් සර් පේනවා. හරි හරි. alright චමිඳු අයියා. හරි. එතකොට process 0 එකට system call එකක් ආපු නිසා process 0 එකේ තියෙන data ටික PCB 0 එකේ ගබඩා කරගන්නවා. ඒක තමයි පළවෙනි වැඩේ මෙයා කරන. store state in PCB 0. ඊළඟට OS එක මොකද කරන්නේ? OS will take the P0 out of CPU. CPU එකෙන් එළියට ගන්න. ඔය අතරතුරේ තව දෙයක් වෙනවා.
process 1 කියන කෙනා RAM එකේ ඉන්නවා. ඊළඟට තෝරගෙන ඉන්නේ මෙයාව තමයි run කරන්න. එහෙනම් මෙතනදි සිද්ධ වෙනවා දෙයක් read P1 state from PCB1. PCB1 කියන්නේ P1 ට අදාළව තියෙන process control block එක. එයාගේ process control block එක අරගෙන බලනවා. මෙයා පටන් අරගෙන ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් run වෙලා නතර වෙලා ඉන්න කෙනෙක්ද? කොහොම කෙනෙක්ද කියන එක බලන්න. අරන් කියවල බලන්න. කියවල බලලා මොකද කරන්නේ? දෙවෙනියට P1 කියන කෙනාව process එකට load කරනවා. sorry processor එකට load කරනවා. right load කරලා ඉවර වෙලා ඊට පස්සේ P1 කියන කෙනාට execute වෙන්න ඉඩ අරිනවා. දැන් මෙතන සිද්ධ වෙන්නේ දැන් මෙතන සිද්ධලා තියෙන එකයි. interruption එකක් system call එකක් ආවා. state එක PCB 0ට දැම්මා. reload කරා state එක PCB 1 ගේ. ඊට පස්සේ process 1 එකට මෙන්න run වෙන්න දෙන්න. දැන් මෙයා run වෙවි. right ඔන්න ඔය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ context එක switch කරනවා කියන්නේ. right ඒ කියන්නේ CPU එක ඇතුලේ තිබ්බ context එක system call එකක් වෙනුවට system call එකක් මත depend වෙලා අයින් කරලා වෙන කෙනෙකුට ඒක තුල run වෙන්න දීම අපි කතා කරනවා context switching නැත්නම් සන්දර්භ ස්විචනය කියලා. හරි ඔය කියපු දේ තේරුණාද? right ඔක බොහොම සරල කතාවක් මම මේ කිව්වේ. CPU එකේ run වෙවි ඉන්නවා. එයාට system call එකක් එනවා. ඒක නිසා එයාට නිකන් ඉන්න සිද්ධ වෙනවා. නිකන් ඉන්න දෙන්නේ නැහැ CPU එක ඇතුළට වෙලා operating system එක. ඒක නිසා එයාව CPU එකෙන් එළියට දාලා run වෙන්න ලෑස්ති පිට ඉන්න කෙනෙක්ව run කරනවා. එතකොට run වෙවි හිටපු කෙනා දැන් නිකන් ඉන්න බලන් ඉන්න කෙනාව එළියට දාන්න කලින් එයාගේ දත්ත ටික නැත්නම් එයාගේ state එක record කරනවා එයාට අයිති PCB එකේ. අපි ඒකයි PCB එක ගැන ඉගෙන ගත්තේ. එයාට අයිති PCB එකේ record කරනවා. එයාගේ ID එක මොකද්ද? දැනට තියෙන state එක මොකද්ද? ඔය කියන දේ. අලුතෙන් එක්කෙනාව දාන්න කලින් ඒ අලුත් එක්කෙනාගේ PCB එක refer කරලා බලනවා. මෙයාගේ මොනවාද තියෙන state එක. ඒකට අදාළව තමයි යාට run වෙන්න දෙන්නේ. හරි. confirm කරන්න පොඩ්ඩක් මේ කතාව තේරුණාද කියන එක. right හරි හොඳයි බොහොම හොඳයි දැන් මේ මගේ දෙවෙනි රතු පාට ඊතලයෙන් ඒ කියන්නේ මේ දෙවෙනි process එක මෙතන run වෙන්න ගත්තයින් පස්සේ ළමයි තප්පරයක් ඉන්න white board එක respond කරන්න කියලා. right හරි. එතකොට මගේ මේ දෙවෙනි රතු පාට ඊතලේ ඇඳපු දැන් නැත්තම් process 1 එකට run වෙන්න දීපු දැන. ඒකට පස්සෙත් තියෙන පොඩි ක්‍රියාවලියක් සිද්ධ වෙලා පේනවද? ඒ කියන්නේ P1 එකටත් එන්න පුළුවන් system call එකක්. විය හැකි දේවල්. අනිවාර්යෙන් එනවා කියන එක නෙවෙයි. ඒ system call එක આવත් මොකද කරන්නේ? අර කලින් සිද්ධ වෙච්ච දේම සිද්ධ වෙනවා නේද? P1 ගේ තොරතුරු ටික PCB1 ගේ ගබඩා කරනවා. මොකද PCB1 කියන්නේ P1 ට අයිති process control block එක.
ඒ ගබඩා කරලා දීලා දැන් මේ මෙතන අරන් තියෙන උදාහරණයේ හැටියට මෙතන ඉන්නේ processors දෙකයි P0 and P1. ඉතින් P1 අතර වුණාම P0 ට ඊළඟට අවස්ථාව හම්බ වෙනවා P0 ගේ ස්ටේට් එක ඊළඟට ලෝඩ් කරනවා P0 ට අදාළ PCB0 කියන process control block එකකින් ඊට පස්සේ නැවත වතාවක් එයාට run වෙන්න ඉඩ හරිනවා. right දැන් ළමයි අපි මේක කතා බහ කරේ මේ CPU එක නිකන් ඉන්නකම්. ඒ කියන්නේ CPU එකට ක්‍රියාත්මක නොවන process එකක් CPU එක ඇතුලේ ඉන්න එක වළක්වන්න. නේද? CPU එක ඇතුලේ නිතරම එන කෙනා run වෙන්න ඕන තියෙන දේවල් ටිකත් එක run වෙන්න ඕන. system call එකක් ආව ගමන් එයා නිකන් ඉන්න පටන් ගන්නවා. මොකද system call එක හරි IO wait එක හරි complete වෙලා එන්න ඕන ඊළඟට දුවන්න පටන් ගන්නවා. අන්නේ නිකන් ඉන්න කට්ටිය වෙතනින් අස් කරන්න තමයි අපි පාවිච්චි කරන්නේ මේ context switching කියන concept එක. එතකොට එතනදී පරමාර්ථය නැත්තම් උවමනාව තමයි CPU එක ඇතුලේ නිතරම run වෙන කෙනෙක් තියාගන්න එක. right නැත්නම් CPU එක ඇතුලේ නිතරම process කළ හැකි කෙනෙක් තියාගන්න. හැබැයි අපිට කාලයක් එනවා නැත්නම් processor එකට CPU එකට යම් කාල පරාසයක් එනවා CPU එක මුකුත් සිද්ධ නොකර ඉන්න ටයිම් එකක් එනවා. අන්න ඒ ටයිම් එක තමයි මෙන්න මෙතන මේ ඕගලන්ට පෙන්නලා තියෙන්නේ. මෙන්න මේ ටයිම් එක. මොකද්ද මේ ටයිම් එක? අර රන් වෙවි ඉන්න කෙනා රන් වෙච්ච එක නතර වෙච්ච ගමන්. right එක රන් වෙන එක නතර කරන්න වෙච්ච ගමන්. ඒ කියන්නේ සිස්ටම් කෝල් එක දැන් ඇවිල්ලා. ඒතර නතර කරන්නේ මොකක් කරලාද? එයාගේ ස්ටේට්ස් ටික PCB0 එකේ ලියන්න ඕන. ලියලා තමයි process එක එතනින් ගලවලා ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන P0 කියන එක මෙතනින් ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද කරන්නේ? PCB1 කියන කෙනාව තෝරලා අරගෙන, ඒ කියන්නේ ඒ මොහොතේ ඊළඟට රන් කරන්න තෝරගන්න කෙනාව processor එකට දාන්න කලින් එයාගේ PCB එක කියවලා බලන්න ඕනේ right මෙයා කොතන ඉඳලාද ඊළඟට දුවන්න පටන් ගන්න කියලා. right කියන්නේ මෙයාගේ දැනට තියෙන ටික රෙකෝඩ් කරලා අස් කරන්න ඕනේ. මෙයා දැනට ඉන්න තත්ත්වය රෙකෝඩ් වෙලා තියෙන තත්ත්වය බලලා ඇතුළට දාන්න ඕනේ. ඔන්න ඔය ටික කරන්න යන වෙලාවෙදී ඔය ටික කරන වෙලාවෙදී CPU එක ඇතුලේ කිසිම process එකක් run වෙන්නේ නැහැ. එනේ මාරු කරන අතරතුර කිසිම process එකක් run වෙන්නේ නැහැ. ඕකට අපි කියනවා idling time එකක් කියලා. මේ තියෙන idling time එක. right මේක අපි කියනවා අපතේ ගියපු කාලයක්. මේක බොහොම සුළු කාලයක්. නමුත් අපතේ ගියපු කාලයක්. තේරුණාද? ළමයි ඔව් right අනිත් අය හරි හොඳයි හරි දිල්ෂාන් right හරි මම ආයෙසරක් කියන්නම් අපි කතා කරේ idling time එක ගැන ඔව් හරි කට්ටිය අහගන්න අපි කතා කරේ idling time එක ගැන කියන්නේ idle වෙනවා කියලා කියන්නේ නිකන් ඉන්නවා කියන එක CPU එක ඇතුලේ මුකුත් run නොවි නිකන් ඉන්න වෙලාව ගැන කතා කරේ ඒතරේ නිකන් ඉන්න වෙන වෙලාව ඇති වෙන්නේ මෙන්න මේ නිසා දැන් මේ දැනට run වෙවි ඉන්න කෙනෙක් ඉන්නවනේ මේ රූප සටහනට අනුව මේ දැනට run වෙන කෙනා මෙයාට සිස්ටම් කෝල් එකක් ඇවිල්ලා තමයි රන් වෙන එක නතර වෙන්නේ. right? ඒ නතර කරන්න කලින් මෙයාගේ තොරතුරු ටික PCB0 කියන එකේ ගබඩා කරන්න ඕනේ. process control block එකේ ගබඩා කරන්න ඕනේ, ලියන්න ඕනේ, write කරන්න ඕනේ. ඒකට යම්කිසි වෙලාවක් ගත වෙනවා. right? අපි උදාහරණයකට නිකන් හිතමුකෝ තප්පරයක් ගත වෙනවා කියලා.
ඊළඟට processor ඒක ලියලා ඒ තප්පරේ ගත කරලා මෙයාව ගබඩා කරලා මෙයාගේ තොරතුරු ටික මෙයාව අස් කරනවා. අස් කරන අතරතුරේ මෙන්න මෙයාවත් පුළුවන් ඇතුළට ගන්න කලින් මෙයාගේ தත්ත්වය කියව ගන්න ඕනේ. එයාගේ தත්ත්වය කියවන්න කොහෙද එයාගේ තොරතුරු ටික තියෙන්නේ? මෙන්න මේ PCB1 එකේ. right එතකොට මේ PCB1 එක කියවනකොට කියවන්නත් යම් වෙලාවක් යනවා. අපි මේකට තප්පරයක් ගියා කියලා. එතකොට මේ PCB0ව ගබඩා කරන්න තප්පරයක් ගියා. PCB1 ව රීඩ් කරන්න තප්පරයක් ගියා. එහෙනම් මේ තප්පර 2 කියන කාලය ඇතුළත මේ CPU එක ඇතුලේ රන් වෙන්න කිසිම process එකක් නැහැ. අන්න ඒ කාලය අපි කියනවා CPU එකේ idling time එකක් කියලා. නිකන් සිටීමේ කාලයක් කියලා. CPU එක මුකුත් ක්‍රියාත්මක කරවන්නේ නැති කාලය. හරි right. තේරුණාද? right. නියමයි. අනිත් අය right. හරි හොඳයි. හරි එතකොට context switch කරනවා කියලා අපි කතා කරන්නේ ඔන්න ඔය concept එක. right. හරි එතකොට මේ context switching කියන එක modern computers එනකොට modern computers වල මේ context switching පුළුවන් තරම් සිද්ධ වෙනවා. right wait වෙන්න උනොත් සහ අර idling time එක පුළුවන් තරම් අඩු කරලා තියෙනවා. right එතකොට ඒක තමයි අන්තිම පොයින්ට් එකෙන් කියලා තියෙන්නේ. නවීන පරිගණක තුළ සාමාන්‍ය සහ තත්ත්ව රෙජිස්ටර් ගණනාවක් සුරක්ෂිත කිරීමේ නැති බැවින් මේ ක්‍රියාකාරීත්වය සඳහා සන්දර්භ සූචනය මගින් සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකියි කියලා. right එතකොට කරන්න තියෙන වැඩ ප්‍රමාණයක් වැඩි. හැබැයි මේ වගේ දේවල් වැළකීලා තියෙනවා නැත්නම් අඩු වෙලා තියෙනවා මේ මල්ටි කෝ processors කියන concept එක එනවත් එක්ක. මල්ටි කෝ processors කියලා කියන්නේ මේ ක්‍රියාත්මක කළ හැකි තැන් ගොඩක් කියලා කියන්නේ විශාල ප්‍රමාණයක් නෙවෙයි. ඔයගොල්ලෝ අහලා තියෙනවානේ dual core processor එක ගැන නේද? dual core කියලා කියන්නේ processor එකේ execute කරගන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. එතකොට මෙතන run වෙවි ඉන්න කෙනෙකුට context switching moment එකක් ආවොත් එතකම් මෙයාව run කරගන්න පුළුවන්. මේ අනිත් core එකේ දෙයක් run කරගන්න පුළුවන්. right ඒතර quad core එකක් එනකොට context switching වලින් වෙන බලපෑම සෑහෙන අඩු වෙනවා. දැන් ඔය i3 i5 i7 වගේ processors ගත්තම ඒව ඇතුලේ cores 8ක් නැත්නම් 16ක් හැදලා තියෙනවා. ඒකයි ඒවා ඒ තරම් ස්පීඩ් වෙන්නේ. right ඔය විදිහට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි මට මෙතන කියන්න බැරි වෙච්ච පොඩි පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ කෙනා. සන්දර්භ ස්විචකයා context switcher කියන කෙනා ගැන. right එතකොට මේ context switcher තමයි උදව් කරන්නේ operating system එකට අර අදාළ PCB වල recordings part එක කරගන්න. right run වෙවි හිටපු කෙනාව අයින් කරන්න කලින් ලියන එකට උදව් කරනවා. අලුතෙන් කෙනෙක් load කරන්න එනකොට එයාගේ PCB එකෙන් අදාළ ටික load කරගන්න උදව් කරනවා. right එයාට තමයි අපි context switcher කියලා කියන්නේ. මේක software එකක්. right OS එකත් එක්ක එකතු වෙලා වැඩ කරන. right ඊළඟට කතා බහ කරන්න තියෙන්නේ schedulers ලා ගැන. right මේ schedulers ලා කියන්නේ සාමාන්‍යයෙන් operating system එකක states ටික මාරු කරන වැඩේදී right process වලට states transit කරන වෙලාවට විශාල ලෙස උදව්වට ගන්න component එකක්. right එතකොට ඔය schedulers ලා ಜಾති කීපයක් ඉන්නවා. right අපේ syllabus එකට දාලා අපි 3 දෙනෙක් ගැන කතා කරනවා. short term long term
and mid term කියලා. right සිංහලෙන් නම් දීර්ඝ කාලීන නියමකාරක, කෙටි කාලීන නියමකාරක සහ මධ්‍ය කාලීන නියමකාරක. දිග අය, කොට අය සහ මධ්‍යම අය. right ඒගොල්ලන්ගේ නියමකරණය කරන විදිහ. දැන් මේක කතා කරගන්න ලේසි අපි 7 ස්ටේට් ඩයග්‍රෑම් එකට අදාළව කතා කරනකොට. right දැන් ඕගොල්ලන්ගේ ටියුට් එකෙත් මෙන්න මේක පැන්සලකින් ලකුණු කරගන්න එක ඕගලන්ට වටිනවා ෂෙඩියුලර්ස්ලා ටික ඔළුවට දාගන්නකොට. right එතකොට අපේ ඉන්නවා කියලා මම කිව්වා ෂෙඩියුලර්ස් ಜಾති තුනක්. පළවෙනි එක නා long term scheduler. long term scheduler වග කියන්නේ මේ අලුතෙන් නිර්මාණය වෙන processes admit කරන ක්‍රියාවලිය සඳහා. right ඒ කියන්නේ මෙන්න මේ වැඩ ටිකට, මේ admit කියන වැඩ ටිකට long term scheduler involve වෙනවා. හරි. ඊළඟට short term scheduler උදව් වෙනවා මෙන්න මේ dispatch කිරීම සහ time out කිරීම කියන එකට අදාළව. right මේකට අදාළව උදව් වෙන්නේ short term scheduler. alright ඊළඟට mid term scheduler කියන කෙනා මෙන්න මේ activate කිරීම සහ suspend කිරීම ඔන්න ඔය ටිකට අදාළව උදව් කරනවා mid term scheduler කියන්නේ. right ඔන්න ඔය ටික කොහොම මාක් කරගත්තට කමක් නැහැ. admit කරන වැඩේට උදව් වෙනවා long term scheduler, dispatch කරන time out කරන වැඩේට උදව් වෙනවා short term scheduler, swap කරන වැඩේට උදව් වෙනවා mid term scheduler. right එතකොට මේගොල්ලන්ගේ නම් වලින්ම ඕගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් මේගොල්ලෝ කොච්චර වේගකින් ක්‍රියාත්මක වෙනවද කියලා. long term එක්කෙනා තමයි හිමින්ම ක්‍රියාත්මක වෙන්නේ. වැඩි වෙලාවක් යනවා. short term එක්කෙනා තමයි ඉක්මනටම ක්‍රියාත්මක වෙන්නේ. mid term කියන එක්කෙනා long term ට වඩා වේගින් ක්‍රියාත්මක වෙනවා, short term ට වඩා හිමින් ක්‍රියාත්මක වෙනවා. right ඒක අපිට logically මතක තියාගන්න පුළුවන්. මේ short කෙනාට තමයි අඩුම කාලය. long කෙනාට තමයි වැඩිම කාලය. mid කෙනා අතරමැදි කාලයක් ගන්නවා. ඒ කියන්නේ short කෙනාට වඩා වැඩි, long කෙනාට වඩා අඩු. හරි. හරිද? අපි දැන් මේකට අදාළව තියෙන අනිත් දේවල් ටික ගැන පොඩ්ඩක් කතා බහ කරන්න යනවා. එතකොට schedulers සම්බන්ධයෙන් අපි මෙන්න මේ දේවල් ටික ගැන දැනුවත් වෙලා ඉන්නවා. ඔය කියපු කතා ටිකට අමතරව. බලන්න දිගු කාලීන නියමකාරක සැකසීම සඳහා පද්ධතියට ඇතුළත් කරන ක්‍රියායන තීරණය කරයි. අර අපි කතා බහ කරපු දේ. ක්‍රියායන පොලිමෙන් ක්‍රියායන තෝරා ගන්න අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා මතකයේ වෙත ප්‍රවේශණය කරනු ලබයි. ඉතින් ඇඩ්මිට් කරනවා කියන්නේ ඒකම තමයි නේද? ක්‍රියේට් වෙච්ච කෙනාව RAM එකට ගෙනල්ලා දැමීම. ඒ කියන්නේ අපි ඇඩ්මිට් කරනවා කියලා කතා කරන්නේ. හරිද? ඒක කරන්න OS එකට උදව් වෙන කෙනා තමයි long term scheduler. right එතකොට long term scheduler මෙන්න මේ බහු වැඩසටහන් ප්‍රමාණය පාලනය කිරීම කියන එක long term scheduler කරනවා. ඒ කියන්නේ වැඩිපුර ක්‍රියායන ප්‍රවේශන කර ඇතනම් CPU භාවිත වන අතර ක්‍රියායන අභිර කරනු ලැබීම කලාතුරකින් සිද්ධ කිරීමක්. ඒ කියන්නේ බහු වැඩසටහන් ප්‍රමාණය මෙයා ක්‍රියාත්මක කියන්නේ පාලනය කිරීම කරන්නේ අර බහු වැඩසටහන් ක්‍රමය කියලා කියන්නේ අපි කියනවා මල්ටි ප්‍රෝග්‍රෑමින් කියලා. එක වෙලාවෙ ගොඩක් programs සිද්ධ වීම නැත්නම් processors සිද්ධ වීම. එතකොට මෙයා පාලනය කරන එක පාලනය කරගන්න පුළුවන් අපිට 7 state diagram එක දිහා බැලුවම නේද? ඒ කියන්නේ
ක්‍රියේට් කරන ඒවා එවන්නේ RAM එකටනේ. එතකොට RAM එකට එවන ප්‍රමාණයදී RAM එක පිරෙන ප්‍රමාණය වැඩි කියලා තේරෙනවා නම් මෙයා ඇඩ්මිට් කරන්නේ කෙලින්ම virtual memory එකට. එහෙමත් නැත්නම් hard disk එක පැත්තට. එතකොට එයා බහු වැඩසටහන් ප්‍රමාණය පාලනය කිරීමක් තමයි ඒ කරන්නේ නේද? බහු වැඩසටහන් කියන එක ඇති වෙන්නේ RAM එකේ වැඩසටහන් කීපයක් තියෙනකොට. ඒතර RAM එකේ එන්න පිරෙනවා නම් long term schedule තීරණය කරනවා right දැන් create වෙන කෙනාව යවන්නේ නැහැ RAM එකට. මෙයාව යවනවා hard disk එකේ virtual memory කියන site එකට. right එතකොට බහු වැඩසටහන් ප්‍රමාණය පාලනය කිරීමක් long term schedule අතින් සිද්ධ වෙලා තියෙනවා. right හරි අපි බලමු mid term schedule. mid term schedule කතා කරන ප්‍රධාන මතකය හා ද්විතීයික ගබඩාව අතර ක්‍රියායන හුවමාරු බාරව කටයුතු කරයි. swap කරනවා කියලා අපි කිව්වේ ඒකයි. right RAM එකයි secondary storage එකයි. RAM එකයි hard එකයි. ඔය දෙක අතර ක්‍රියාවලිය හුවමාරුවට තමයි mid term schedule involve වෙන්නේ සම්බන්ධ වෙන්නේ. බහු වැඩසටහන් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මත පදනම්ව හුවමාරු සඳහා තීරණ ගැනීම සිදු කරයි. එතකොට swap කිරීම මගින් එයා තීරණය කරනවා කවුද මල්ටි ප්‍රෝග්‍රෑමින් කරන්නේ කවුද මල්ටි ප්‍රෝග්‍රෑමින් නොකරන්නේ. නැත්නම් මල්ටි ප්‍රෝග්‍රෑමින් කියන වේලාවට අදාළව RAM එකේ කවුද ඉන්න ඕනේ කියන එක එයා තීරණය කරනවානේ swap කරනවානේ. කියන්නේ වැඩිපුර කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලෝ දැනට අවශ්‍ය නැති කොටසක් නම් hard එකට යවමු. hard එකේ කෙනෙක් ඉන්නවා නම් මේ moment එකේ swap කරලා මේ අවස්ථාවට අවශ්‍ය වෙන එයා නැවත RAM එකට අරගන්නවා. right හරි තමයි තප්පරයක් ඉන්නමයි මගේ white board එක පොඩ්ඩක් මට සෑහෙන වැඩ කොටසක් අපහසු කරනවා. right හරි එතකොට mid term කරන්නේ swap කරන එක ගැන බලාගෙන ඉන්න එක. right දැන් ඔය අවස්ථා දෙකේම මේ multi programming කියන එකට සෑහෙන effect එකක් වෙනවා. මොකද ආයෙත් සැරයක් multi programming කියලා කියන්නේ RAM එකේ කොච්චර programs ප්‍රමාණයක් එකවර තියාගෙන run වෙනවාද කියන එක. ඒතර RAM එකේ තියෙන කට්ටිය අඩු වැඩි කිරීමක් කරන්න පුළුවන් දෙන්නයි ඉන්නේ long term එක්කෙනයි mid term එක්කෙනයි. mid term ට පුළුවන් swap කරන්න long term ට පුළුවන් admit කරන්න සහ නොකර ඉන්න. ඒතර ඒ දෙන්න මත multi programming කියන එක තීරණය වෙනවා. short term scheduler පැත්තෙන් ගත්තම short term scheduler කරන්නේ ඊළඟට execute වෙන්නේ කවුද කියන එක තීරණය කරන එක. ඒ කියන්නේ run වෙන්න දෙන්නේ කාටද? right ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් waiting වල state එක තියලා run කියලා state එක මාරු කරන්නේ කාගෙද? මොකද run කියලා මාරු වෙච්ච ගමන් එයාව CPU එකට යවන්න ඕනේ. right අන්න ඒක තීරණය කරන කෙනා තමයි අපි short term scheduler නැත්නම් යාර තව වචනයක් තියෙනවා dispatcher කියලා. right එතකොට මෙතන මේ ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ ඒ schedulers වලට අදාළව තියෙන comparison එකක්. right ළමයි මට තත්පරයක් දෙන්න ස්කෝලින් කෝල්
හරි. එතකොට මෙතන අපි සංසන්දනයක් කරලා තියෙනවා දිගු කාලීන නියමකාරක කෙටි කාලීන සහ මධ්‍ය කාලීන long term short term mid term මොන විදිහටද හැසිරෙන්නේ කියන එක. එතකොට දිගු කාලීන එක්කනට කියලා තියෙනවා කාර්ය නියමකරණයක් කරන්න කියන්නේ ටාස්ක් එක හැන්ඩල් කිරීමක්. කෙටි කාලීන එක්කනා කරන්නේ CPU එක හැන්ඩල් කිරීම. right? මධ්‍ය කාලීන එක්කනා කරන්නේ ක්‍රියායන හුවමාරුවක් ස්වැප් කිරීමක්. right? ඒතර වේගයේ පැත්තෙන් කතා කරලා තියෙනවා දිගු කාලීන එක්කනා කෙටි කාලීන නියමකාරකයට වඩා අඩුයි වේගවත්ම නියමකාරකයේ විදිහට ගන්න කෙටි කාලීන එක්කනා මධ්‍ය කාලීන එක්කනා ගන්නවා කෙටි කාලීන සහ දිගු කාලීන අතර තියෙන වේගයක් තමයි එයා ගාව තියෙන්නේ. බහුවර්ග සටහන් ප්‍රමාණය ගැන කතා කරලා තියෙනවා right එතකොට ඔයගලන්ට පේනවා ඇති දිගු කාලීන එක්කෙනයි මධ්‍ය කාලීන එක්කෙනයි long term එක්කෙනයි mid term එක්කෙනයි බහුවර්ග සටහන් ප්‍රමාණය කළමනාකරණය කරගන්න නැත්නම් කන්ට්‍රෝල් කරන්න මෙහෙයවන්න උදව් වෙනවා short term එක්කෙනාට ලොකු බලපෑමක් නැහැ මොකද එයානේ අර වෙයිට් වෙලා ඉන්න කෙනාව රන් කරන්න උදව් වෙන කෙනා එයාට එතකොට RAM එකේ ඉඩ අඩු වැඩි කිරීමේ හැකියාවක් ලොකුවට නැහැ එක්කෙනෙක්ව විතරයි මාරු කරන්නේ. රන් කියලා වැටෙන කෙනාව RAM එකෙන් අයින් වෙනවා. එතකොට long term එක්කෙනාට පුළුවන් 100ක් හැදෙනකොට 50ක් RAM එකට දාලා 50ක් hard එකට යනවා. බහුවර්ග සටහන් ක්‍රමය කියන්නේ මල්ටි ප්‍රෝග්‍රෑමින් කියන එක එයා කන්ට්‍රෝල් කරනවා. ස්වැපින් එක්කෙනාට පුළුවන්, ඒ කියන්නේ mid term එක්කෙනාට පුළුවන් RAM එකේ වැඩි වේගෙන් එන ප්‍රමාණය නේද? ලොකු බල්ක් එකක් පිටින් hard එකට යනවා. ආයෙත් එයාට හැකියාව තියෙනවා මල්ටි ප්‍රෝග්‍රෑමින් කියන එක කන්ට්‍රෝල් කරන්න. right දැන් කාලය බෙදා ගැනීමේ පද්ධතියක් ගත්තම time sharing system එකක් මතකනේ අපි මුලදීම කරා process එකට යම් time එකක් දීලා තියෙනවා එයාට run වෙන්න කියනවා නැවත එන්න කියනවා right processor එකේ RAM එකේ ඉන්නවා ඒගොල්ලන්ට කාලයක් දෙනවා දීලා කියනවා right ඔයාලට මෙච්චරයි processor එකේ run වෙන්න පුළුවන් run වෙන්න ඊට පස්සේ එක්ක වැඩේ ඉවර කරගන්නේ run වෙන ටිකේ නැත්නම් ඇවිල්ලා නැවත පොලිමේ time sharing ඒතර time sharing එකක මේ long term එක්කෙනාට කරන්න තරම් ලොකු වැඩ කොටසක් නැහැ. එයා කරන්නේ මොකද ඒකේ හැදෙන හැමෝටම time එක allocate වෙනවා. ඒක නිසා එයාට ඒකේ පාලනයක් නැහැ. හදන හැමෝම RAM එකේ එනවා. RAM එකට අදාළව එයාට time එකක් set වෙනවා. short term එක්කෙනාටත් කරන්න දෙයක් නැහැ. short term එක්කෙනා කවදත් කරන්නේ waiting වෙලා ඉන්න කෙනෙක් run කරනවා. ස්වැපින් කෙනාට ටයිම් ෂෙයාරින් වල වැදගත් වැඩක් කරන්න වෙනවා. මොකද ටයිම් ෂෙයාරින් වල හැදෙන හැම කෙනෙක්ම RAM එකට එනවා. ස්වැපින්ට තමයි පුළුවන් වෙන්නේ RAM එකේ ඊට වැඩි වෙනකොට අනවශ්‍ය කට්ටියට අක්කාලා ඇදලා hard එකට දාන්න. මොකද RAM එක කට්ටියකින් පිරීලා processors වලින් පිරීලා slow වෙන එක නතර කරගන්න. right ඒක නිසා ස්වැපින් schedule එක නැත්නම් mid term schedule එක time sharing system එකක කොටසක් කියලා අපි සලකනවා. right හරි. ඒතර ඔය විදිහට අපිට පුළුවන් මේ කට්ටිය වර්ක් කරන අන්තිම පේලිය කියලා තියෙනවා. මේ මොකද්ද මේගොල්ලෝ කරන ටාස්ක් එක කරන ක්‍රියාව මොකද්ද කියන එක. long term එකේනා ක්‍රියාවලි ගොඩකින් එකක් තෝරාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා මතකයේ වෙත ප්‍රවේශනය කිරීම කරනවා. short term එකේනා ක්‍රියාත්මක කිරීමට සූදානම් තත්ත්වයේ ඉන්න කෙනෙක් තෝරගන්නවා. mid term එකේනා නැවත මතකයට ගෙනවිත් නැවතු තැන සිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ කියන්නේ hard එකට යවන්න පුළුවන්. hard එකෙන් ආයි RAM එකට අරන් එන්න පුළුවන්. අරන් ඉවිල්ලා එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්න කියලා ඉඩ ලබා දෙන්න පුළුවන්. හරි. තේරුණාද ළමයි? ඔව් සර්. right. අනිත් කට්ටිය right. හරි right okay. දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ නියම කරන ප්‍රතිපත්ති නැත්නම් scheduling techniques. මේ scheduling කියන එක අපේ syllabus එකේ අපි ලොකුවට කතා නොකරට scheduling කියන එක තවත් calculation නෙවෙයි අතරම algorithmic part එකක්. right. ඒ කියන්නේ අපිට පුළුවන් මේ
scheduling techniques කියලා තියෙනවා ලස්සන නම් තියෙනවා round robin කියලා තියෙනවා first come first serve කියලා තියෙනවා last come first serve කියලා ඒ වගේ scheduling techniques තියෙනවා අපිට graphs හදලා මොන විදිහටද processors ආවම ඉවර වෙන්නේ කොච්චර වෙලාවක් යනවද ඒ දේවල් ටික බලන්න මේ මෙන්න මෙතන මේ නියමකරණය හා සම්බන්ධී පද කියන ටික අපි මෙතන නම් සාමාන්‍යයෙන් terms විදිහටයි කතා කරන්නේ නමුත් ඒ terms ඇත්තටම පාවිච්චි වෙන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒක අපි අපේ සිලබස් එකේ ලොකුට කතා කරන්නේ නැහැ. right? එතකොට මේ නියමකරණය හා සබඳි පද එක්ක කතා කරනවා කාර්ය පූර්ණ කාලය. right? throughput time කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. නිශ්චිත ක්‍රියායනයක් සඳහා නිර්මිත තත්ත්වයේ සිට නැවැත් වූ තත්ත්වය දක්වා ක්‍රියායනය සම්පූර්ණ කිරීමේ කාලය. ඒ කියන්නේ create කියන state එකෙන් ඇවිල්ලා මේ අදාළ ටික සිද්ධ වෙලා right අන්තිමට release කියන state එකට මෙතන create මේක terminated එතකොට මේ සම්පූර්ණ journey එක යන්න ගත වෙච්ච කාලය තමයි කාර්ය පූර්ණ කාලය කියලා අරගන්න right එතකොට ඔතනදී මෙයා සෑහෙන ප්‍රමාණයක කියන්නේ input වෙනවා run වෙනවා time out වෙනවා run වෙනවා time out වෙනවා run වෙනවා time out වෙනවා block වෙනවා ආයි waiting වෙනවා ආයි run වෙනවා ඔය ඔක්කොම ගිහිල්ලා අවසානයේ රිලීස් වෙන්න පුළුවන්. right එතකොට ඒ ගත වෙන සම්පූර්ණ කාර්යය තමයි කාර්ය පූර්ණ කාලය කියලා අපි කතා කරන්නේ. response time එක ප්‍රතිචාර කාලය කියලා අපි කතා කරනවා. අන්තර්ක්‍රියාකාරී වැඩසටහනක විධානයක් නිකුත් කිරීමෙන් පසුව විධානයේ ප්‍රතිචාරයක් දැක්වීමට ගත වන කාලය. command එක දුන්නයින් පස්සේ command එකට response එකක් එන්නේ මොන වෙලාවටද අන්න ඒ සඳහා ගත වෙච්ච කාලය. අපි කියනවා response time කියලා. right ඊළඟට සාධිතාගේ කාලය මට ඉංග්‍රීසි ටර්ම් එක මතක නැහැ. turnaround time. right turnaround time. ඒකෙදි කතා කරනවා ඒකක කාලයක් සඳහා සම්පූර්ණ කරන ලද ක්‍රියායන ගණන. turnaround time නෙවෙයි ළමයි. තප්පරයක් ඉන්නවා. alright මමයි terms ටික පටලවා ගත්තා. turnaround එකේ ඉන්නේ first එකට නේද? throughput එක තමයි මෙතනට එන්නේ. yes thank you Vihansa. right turnaround time තමයි පළවෙනිය විදිහට අපි කතා කරන්නේ. right ඒ කියන්නේ කාර්ය පූර්ණ කාලයට අපි කතා කියන්නේ turnaround time එක. මේ කාර්ය සාධන කාලයට නැත්නම් සාධිතාගේ කාලයට අපි කියනවා throughput එක කියලා. ඒතර ඔය කියන්නේ ඒකක කාලයක් සඳහා සම්පූර්ණ කරන ලද ක්‍රියායන ගන්න. right ඒතර මේක මේ ඒකක කාලයක් කියන එක තප්පරයක් කියලාම සෙටල් කරගන්න යන්න එපා. මොකද ඒකක කාලය කියන එක ක්‍රියාවලියට අනුව තීරණය වෙනවා. ඒ කියන්නේ බොහොම ඉක්මනින් සිද්ධ වෙන ක්‍රියාවලියක් නම් බොහොම පොඩි කාලයක් ඒකක කාලයක් කියන්නේ. හෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක් නම් ටිකක් වැඩි කාලයක් ඒකක කාලයක් කියන්නේ. right ඒක නිසා ඒක නිර්වචනය වෙන්නේ ඩිෆයින් වෙන්නේ ඒ අදාළ process එකට අදාළව. right ඊළඟට පොරොත්තු කාලය නැත්නම් waiting time කියලා කියන්නේ ක්‍රියායනයක් කොච්චර වෙලා waiting state එකේ හිටියාද කියන එක. right ඒකට අපි කියනවා waiting time එක කියලා. right ඔය terms ටික මොකක්ද කියලා දැනගන්න. හරි එච්චරයි ඔයගලන්ට ඕක සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ. සමහර ඉස්කෝලවල උගන්වනවා අර මම කියපු methods. නමුත් ඒවා සිලබස් එකේ නැති නිසා මම ඒ තැන් වලට යන්නේ නැහැ. ඔයගලන්ට සිලබස් එකේ ඇතිතරම් දේවල් තියෙනවා හරියට concentrate කරලා ඉගෙන ගන්න. right ඒ නිසා ඉස්කෝලේදී නිකපටවත් ඉගැන්නුවොත් ඒක මගෙන් ඇවිල්ලා අහන්න මම ක්ලියර් කරලා දෙන්නම්. ඒක එතනට භාවිතා කරන එක විතරයි ඔයගලන්ට තියෙන්නේ විභාගෙට පැහැදිලිවම එන්නේ නැති කොටසක්. ඒ කියන්නේ ඔය scheduling කියන එකේ algorithmic part. right ළඟට මේ නියම කරන ප්‍රතිපත්ති ඉංග්‍රීසියෙන් අපි කියනවා scheduling policies කියලා.
right මේ scheduling policies ಜಾති දෙකක් තියෙනවා preemptive and non preemptive කියලා right මේක සිද්ධ වෙන ක්‍රියාවලිය මම පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම් එතකොට මේක හරි ලේසි ඔයගලන්ට තේරුම් අරගන්න right මේ RAM එක ඔහොම තියෙනකොට RAM එකට එන්න පුළුවන් විවිධ ආකාරයේ processors P1 P2 P3 P4 අපි තුන් processors හතරක් තියෙනවා කියලා හතරක් ඇවිල්ලා තියෙනවා කියලා මේ තියෙන processors ටික තියෙනකොට CPU එකේ මේක RAM එක CPU එකේ process එකක් run වෙන්න පටන් ගන්නවා. හිතන්නකෝ P1 run වෙන්න පටන් ගත්තා. දැන් මෙයා නෑ මෙතන. right මේ non preemptive විදිහට නම් scheduling policy එක තියෙන්නේ schedule කරනවා කියන එක දැන් අපි schedule කරනවා කියලා කියන්නේ සරලව ගත්තොත් නේද යමක් අපි plan කරගන්නවා කියන එකනේ right එතකොට තව අලුතෙන් process එකක් ආවොත් P5 කියලා P5 කියලා අලුත් process එකක් මේ P5 කියන process එක මෙතනට ආවා කියලා මේ P1 කියන කෙනාට බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ. මෙයා නම් run වෙන්නේ මේක run කරලා ඉවර වෙලා මෙතන ඉන්න කට්ටියගෙන් කෙනෙක් තෝරගන්නවා. මේ RAM එකේ ඉන්න කට්ටියගෙන් කෙනෙක් තෝරගන්නවා. right වෙන විදිහකින් කියනවා නම් අලුතෙන් එන process එකක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින process එකකට බලපෑමක් සිද්ධ කරන්නේ නැහැ. right ඒ තමයි non preemptive කියලා අපි කියන්නේ. right මේක preemptive වුණාම right මේක preemptive වුණාම මේ වැඩේ මීට වඩා ටිකක් වෙනස්. වෙනස් වෙන්න හේතුව තමයි මේ එන processors වලට operating system එක දෙනවා priority එකක් මූලිකත්වය කියලා එකක්. දැන් මේ non preemptive එකක මේ මූලිකත්වය මහා ලොකු වැදගත්කමක් අරගන්නේ නැහැ. ලොකු මූලිකත්වයට දෙන්නේ නැහැ. priority එක ගැන සලකා බලන්නේ නැහැ. consider කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මෙයාගේ මූලිකත්වය 1 මෙයාගේ මේ P4 ගේ මූලිකත්වය 2 P3 ගේ මූලිකත්වය 3 right ඔය විදිහට අපි හිතමුකෝ P1 ගේ මූලිකත්වය අපි හිතමුකෝ 5 කියලා right මේ P5 ගේ මූලිකත්වය 4 කියන්නේ මේගොල්ලෝ හරියට rank කරලා තියෙනවා වඩා වැදගත් කවුද එතකොට මේ 5 වෙනියට මූලිකත්වයේ තියෙන කෙනෙක් run වෙවි ඉන්නකොට වෙන කෙනෙක් පිටිපස්සෙන් හිටියා කියලා non preemptive policy එකක් පාවිච්චි කරන system එකක වද වෙන්නේ නැහැ මේ මුලින් ඉන්න කට්ටිය රන් කරන්න දෙන්න කියලා. right යා මුලින් එන විදිහට කට්ටියට රන් වෙන්න ඉඩ අරිනවා. preemptive එක ඕක සලකා බලන්න. right හිතන්නකෝ preemptive එකේ ඉන්නවා කියලා processors කීපයක් CPU එකේ මේ වෙනකොට P1 run වෙනවා. අපි හිතමු P1 ගේ මූලිකත්වය 2යි. right මෙතන ඉන්නවා කට්ටිය P3 P4 P2 මේගොල්ලන්ගේ මූලිකත්වයේ පිළිවෙලින් අපි හිතමුකෝ මෙයාට තියෙන 3 මෙයාට තියෙන 4 මෙයාට තියෙන 5 අලුතෙන් process එකක් එන්න පුළුවන් P5 කියලා මෙයාගේ මූලිකත්වයේ 1 වෙච්ච preemptive කෙනෙක් නම් preemptive policy එකක් නම් තියෙන්නේ preemptive ප්‍රතිපත්තියක් නම් තියෙන්නේ OS එක ටක් ගාලා වග බලා ගන්නවා මේ කෙනාව processor එකෙන් ඇදලා මෙතනට අරගෙන
මෙයාව processor එක ඇතුළට දාන්න. right preemptive. ඒ කියන්නේ මූලිකත්වය තියෙන කෙනා මූලිකත්වයේ වැඩි කෙනෙක් ඉන්නවනම් ඒ වැඩි කෙනාව තමයි නිතරම processor එකට run කරන්න ඉඩ දෙන්නේ. ඒතර non preemptive වලට මූලිකත්වය අදාළ නැහැ. මුලින් ආවේ කවුද? ඒ කට්ටියට අදාළ විදිහට run වෙන්න ඉඩයි. යම් කිසි කෙනෙක් run වෙවි ඉන්නකොට ඊට වඩා මූලිකත්වයේ තියෙන කෙනෙක් ආවට සලකලා බලන්නේ නැහැ. අර කෙනාව run වෙලා ඉවරුනායින් පස්සේ තමයි ඊළඟට මූලිකත්වයක් තියෙන කෙනෙක් ඇතුළට දාන්නේ. preemptive එකේ එහෙම නැහැ. මූලිකත්වයේ වැඩි කෙනෙක් RAM එකට ආවොත් මූලිකත්වයේ අඩු කෙනෙක් processor එකේ run වෙවි ඉන්නකොට CPU එකේ run වෙවි ඉන්නකොට මූලිකත්වයේ වැඩි කෙනාව ටක් ගාලා දානවා processor එකට CPU එකෙන් ඇදලා ගන්නවා මූලිකත්වයේ අඩු කෙනා නැවත RAM එකට. right ඕක තමයි scheduling වලදී අපි පාවිච්චි කරන policies දෙක ප්‍රතිපත්ති දෙක. අපි නෙවෙයි අතරම operating system එක පාවිච්චි වෙන ප්‍රතිපත්ති දෙක. තේරුණාද? ළමයි හරි. right දැන් මෙතනින් පහලට කතා කරන්න තියෙන්නේ මතක කළමනාකරණය ගැන memory management ගැන. මෙතනදී තමයි ඔයගලන්ට ගණන් ටික හදන්න එන්නේ. right එතකොට මේ දක්වා පේපර් එකේ 2018 වෙනකන් මෙමරි ගණන් ආපේව හරි ලේසි. 2019 ගානක් අහලා තිබුණා ටිකක් කම්ප්ලෙක්ස් වෙන විදිහට. 2020 ඒ හා සමාන ගානක් අහලා තිබුණා. හැබැයි මේවා තියෙන්නේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ සාමාන්‍ය ලකුණු 4ක 5ක වගේ වෙන් කිරීමක් එක්ක. right ඒ කියන්නේ 100න් අර ගත්තොත් ලකුණු 2ක් 3ක් විතර වගේ. ඒ කියන්නේ පොඩි කොටස්. right ඒතර මේක හදන විදිහ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මෙයාගේ තියෙන අවදානම තමයි මේක මොනෑම් හෝ වේලාවක එසේ ප්‍රශ්නයක් කරන්න පුළුවන්. right රචනා ප්‍රශ්නයක් කරන්න පුළුවන්. ඒක නිසා අපි ලෑස්ති වෙන්නේ රචනා ප්‍රශ්නෙට. එතකොට අපිට ඕන ආකාරයේ ප්‍රශ්නයක් ආවත් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. right හරි. මේ කතාව හොඳට අහගන්න. මෙතන තියෙන මේ භෞතික මතකය, අතත්‍ය මතකය, ඊළඟට අනුරූපණය සහ පිටුකරණය, paging කියන concepts ටික ඔක්කොම තමයි මම මෙතනදී කතා බහ කරන්නේ. right ඔයගොල්ලෝ ඔක කියව ගන්න හිමින් සැරේ මම concept එක පැහැදිලි කරලා දෙන්න. හරි. right මට පොඩ්ඩක් confirm කරන්න කට්ටියම ඕගලන්ගේ operating system tube එක පිටිපස්සේ අන්තිම කොළ ටිකේ බලන්න memory calculation ගණන් ටිකයි memory calculation equation එක equations උයි දාලා තියෙනවද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම් equation එක මෙන්න මේ note කොටස තියෙනවද ළමයි අන්තිමට පොඩ්ඩක් confirm කරන්න මට right okay හරි right එකන ඔයගලන්ගේ එක bind කරායින් පස්සේ මම මේක compose කරන්න ඇත්තේ හරි අපි මේක ලියාගමු no problem right මේ ප්‍රශ්න ටික ඇති මං හිතන්නේ ළමයි නේද calculation questions කියලා මේ සෙට් එක මම දාලා තියෙනව නේද
ඔව් question set එක දාලා නැද්ද? ඒක ගැටලුවක්. හරි කමක් නෑ. right කමක් නෑ. අපිට පුළුවන් එක මෙතනින් බලාගෙන වැඩි කරගෙන යන්න. no problem. ඔයගලන්ට soft copy එක එවන්න. හරි. memory calculation වල නැත්තම් memory management වල සිද්ධ වෙන දේ. right memory management වලදී අපි විශේෂයෙන් කතා කරනවා එකක් තමයි random access memory එක භෞතික මතකය කියන එක කොහොමද manage කරගන්නේ කියන එක operating system එක. ඒත් අපි භෞතික මතකය කියලා කතා කරන්නේ RAM එකට. right එතන ඔය පින්තූරකුත් දාලා තියෙනවා. ඔයගොල්ලෝ RAM එක දැකලත් තියෙනවා. එයා ගැන තමයි අපි භෞතික මතකය physical memory කියලා කතා කරන්නේ. virtual memory කියලා අපි කතා කරනවා අපේ hard disk එකේ වෙන් කරගත් කොටසකට ඒක process එකක් සම්බන්ධයෙන් වෙන් වෙන කොටසක්. right ඒක RAM එකට අනියමින් උදව් වෙනවා තමන්ගේ processors ටික manage කරගන්න. process ටික manage කරගන්න. අපි 7 state diagram එක කතා කරනකොට කතා කරේ ඒකයි. වැඩි වෙන කට්ටිය hard disk එකට යනවා කියලා. hard disk එක කියලා කියන්නේ ඇත්තටම virtual memory එකට තමයි එවන්නේ. right එතකොට භෞතික මතකය කාර්ය බහුල නොකර තියාගන්න තමයි virtual memory කියන එක පාවිච්චි වෙන්නේ. right ඒ වගේම තමයි hard disk එකේ install වෙලා තියෙන program එකක් execute කරන්න කියලා කිව්වම ඒ execute කරන්න ඕන program එකේ process ටික උදාහරණයකට අපි word ක්‍රියාත්මක කරනවා කියලා හිතන්න. අපි word ක්‍රියාත්මක කරනකොට word තියෙන hard disk එකේ install වෙලා එයාව double click කරලා ක්‍රියාත්මක කරාම එයා processors බවට පරිවර්තනය වෙලා එනවා RAM එකට. ඔන්න ඔය processors බවට පරිවර්තනය වෙලා RAM එකට එනකම් උදව් කරන කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා logical memory එක කියලා. සමහර අවස්ථාවල මේක කට්ටිය virtual memory කියලා නම් කරනවා. ඒක එච්චර හොඳ නම් කිරීමක් නෙවෙයි. right හැබැයි virtual memory එකේ logical memory එකේ සමානකමක් තියෙනවා. right නමුත් logical memory කියන්නේ එකක් virtual memory කියන්නේ තව එකක්. right එතකොට ඔන්න ඔය කියන memory ಜಾති තුන ගැන අපි කතා බහ වෙනවා. ඒ කියන්නේ memory management වලදී operating system එක කරන්නේ RAM එක manage කරනවා, hard disk එකේ virtual memory එක manage කරනවා, logical memory කියන එක manage කරනවා. right හරි. දැන් මම කතා කරන්න යන්නේ අර මම දෙවෙනියට කියපු සිනාරියෝ එක. right මොකද virtual memory එක ගැන අපි 7 state diagram එකේ යනකොට එයාගේ උවමනා එපාකක් ගැන කතා කරා. right මේ අදාළ process ගෙනලා තියාගන්න අදාළ වෙලාවට අපිට අකල තියාගෙන ඊට පස්සේ නැවත RAM එකට ලබා දෙන්න භාවිතා කරන්න පුළුවන්. right දැන් මේ logical memory කියන එක ගැන කතා බහ කරන්න වෙනවා physical memory එකක් එක්ක මෙන්න මේ වගේ ක්‍රියාවලියක් ගැන අපිට කතා කරන්න වෙනකොට. ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ ඔයගලගේ hard disk එකේ. right මේ hard disk එකේ තියෙන්න පුළුවන් ඔයගලන්ට අදාළ වැඩසටහනක් program එකක්. මේ program එක execute වුණාම තමයි program එක execute කරන්න කිව්වම program එකට අදාළව හැදෙනවා processes. මෙයා P1 මෙයා P2 මෙයා P3 ඔය විදිහට අපි processes තුනක් හැදුණා කිව්වා. දැන් මේ processes තුන අරගෙන ගිහිල්ලා නතර කරන්න ඕනේ RAM එක ඇතුලේ. right මේ තියෙන්නේ RAM එක.
නැත්නම් අපි මෙයාට කියනවා ෆිසිකල් මෙමරි එක කියලා. දැන් මේ RAM එක ඇතුලේ මේ process ගිහිලා නතර කරනකොට දැන් මෙච්චර දවසක් අපි කතා කරේ නිකන් process එක ගිහිල්ලා RAM එක උඩ වැටෙනවා වගේ ක්‍රියාවලියක් නේද? processors ටික RAM එකේ තියෙනවා. නමුත් ඇත්තටම මේක වැටෙන්නේ නිසි ක්‍රමවේදයකට අනුව, ටෙක්නික් එකකට අනුව. මේ ටෙක්නික් එක තමයි මේ process එකට අදාළව හැදෙනවා memory එකක්, logical memory කියන memory එක. right? එතකොට මේ process එකකට අදාළව හැදෙනවා memory එකක්, logical memory කියලා. මේ logical memory එකේ තියෙනවා එක සමාන කොටස්. මේ කොටස් වලට අපි කියනවා pages කියලා. right? pages කියලා. pages සාමාන්‍යයෙන් අපි නම් කරන්නේ 0 1 2 3 4 කියන බිඳුවේ ඉඳලා පටන් ගන්න විදියට. right? එතකොට මේ page එකේ ප්‍රමාණය තියෙනවනේ. මේ page එකේ ප්‍රමාණයේ තරමටම තමයි මේ RAM එකේ component එකක් තියෙනවා frame කියලා. අන්නේ frame කියන එක හැදිලා තියෙන්නේ. right? ඒක බොහොම තාර්කිකයි නේද? මොකද page එකක් ගෙනහිල්ලා RAM එකට දානවා නම් page එකේ size එකට ගැලපෙන ඉඩක් තියෙන්න ඕනේ RAM එකේ. ඒක ඉඩ මදි වෙන්නත් බෑ, ඊට වැඩි වෙන්නත් බෑ. ඊට මදි වුණොත් page එක දාන්න බෑ, ඊට වැඩි වුණොත් RAM එකේ space එක අපතේ යෑමක් තියෙනවා. එතකොට මේ RAM එකේ මේ හැදෙන කොටු වලට page එකේ size එකටම සමාන වෙච්ච මේ කොටු වලට අපි අලුත් නමක් කියනවා frame එකක් කියලා. right? එතකොට මේක ඔයගලන්ට සරලව මවා ගන්න පුළුවන් රූපේ තමයි ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ අර ඔය පාරෙහිම විකුණන්න තියෙන ලාච්චු ගොඩක් තියෙන කබඩ් එක, ප්ලාස්ටික් කබඩ්ස්. අන්න ඒ වගේ පොඩි කබඩ් එකකුයි ඒ වගේ ලාච්චු විශාල ගණනක් තියෙන ලොකු කබඩ් එකකුයි ඔයගලන්ට හිතා ගන්න පුළුවන්. ඒතර පොඩි කබඩ් එක තමයි process එකට අදාළව තියෙන කබඩ් එක. ඒකේ හැම ලාච්චුවක්ම පිරලා තියෙන්නේ process එකට අදාළ දත්ත වලින්, data වලින්. ඊළඟට අපේ අරමුණ තමයි මේ පොඩි කබඩ් එකේ තියෙන ලාච්චු ටික අර ලොකු කබඩ් එකට සම්බන්ධ කරන්න, RAM එකට සම්බන්ධ කිරීම. මොකද එතනට ගියාම තමයි මේ අදාළ process ටිකට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. right? එතකොට උවමනාව තමයි මේ කියන page එකක තියෙන මේ කියන content එක මේ අදාළ frame එකකට ගෙනල්ලා high කරන්න. ඒක තමයි උවමනාව. හැබැයි මේකේ උවමනාව තිබ්බ පමණින් එකපාරට මෙයාව ගෙනල්ලා මෙතනට fix කරගන්න බෑ. හේතුව තමයි මේ RAM එකේ මේ වෙනකොට යම් යම් ස්ථාන තව තව processors වලින් පිරලා තියෙන්න පුළුවන්. අපි මේ RAM එකට කියන්නේ random access memory එක කියලා. random access memory කියලා කියන්නේ මේකේ data ගෙනල්ලා කැමති විදිහකට දාලා තියන්න පුළුවන්. ඒ දාලා තියෙන ඒවා කැමති විදිහකට refer කරන්නත් පුළුවන්. right? ඒ නිසා logical memory එක ඇවිල්ලා එයාට කැමති විදිහට RAM එකට allocate වෙන්න බෑ. logical memory එකේ මේ තියෙන pages ටික, දැන් මෙතන pages 5ක් තියෙනවනේ. මේ pages 5 RAM එකේ මොන frames වලටද යන්නේ කියන එක.
තීරණය කරන තැනක් තියෙනවා. ඒ තැනට අපි කියනවා page table එක කියලා. right? එතකොට අපි හිතමු මේ RAM එක නම් වෙලා තියෙනවා මේ විදිහට. 0 1 2 3 4 5 6 7 8 9 10. ඔය විදිහට. එතකොට මේ වෙනකොට RAM එකේ පිරලා තියෙන කොටස් මම මේ විදිහට පාට කරනවා. මේවල මේ වෙනකොටත් පාවිච්චි වෙන කොටස්. right? මෙයාව මකලා තියාගන්නම්. right? දැන් අපිට උවමනයි මේ pages පහ මේ RAM එක ඇතුළට දාන්න. මම කිව්වා RAM එක ඇතුළට නිකන් දාගන්න බෑ. මේ තියෙන pages ටික මේ RAM එක ඇතුලේ තියෙන frames වලට map කරගන්න. වෙන විදිහකින් කියනවා match කරගන්න component එකක් තියෙනවා, table එකක් තියෙනවා. ඒකට අපි කියනවා page table එක කියලා. ඒතර page table එකේ කියලා තියෙනවා page numbers මොනවාද, frame numbers මොනවාද කියලා. right? page number එක මම pn කියලා ගන්නවා, frame number එක මම fn කියලා ගන්නවා. right? එතකොට මෙතන කියලා තියෙනවා 0 1 2 3 4 කියන pages. RAM එක මේ මොහොතේ ඉඩ තියෙන frames ටික තියෙනවා. අන්නේ frames වලින් යම් ප්‍රමාණයක් මෙයා එක algorithm එකකට, technique එකකට අදාළව match කරනවා මෙයාත් එක්ක. match කරලා තමයි මේ frame numbers ටික හදාගන්නේ. මෙතන මම දැන් randomly දාන්නේ. අපි ගාන හදාගෙන යනකොට කතා කරමු මේක කොහොමද වෙන්නේ කියලා. මෙතන frame numbers දාලා තියෙනවා 2 7 10 4 1 කියලා. right? එතකොට මේ logical memory එකට අදාළව තියෙන pages ටික මෙන්න මේ frames ටිකට allocate කිරීම තමයි OS එක සිද්ධ කරන්නේ. එතකොට එයා 0th page එක ගිහිල්ලා දාන්නේ දෙවෙනි frame එකට. මේක ඉන්නේ page 0. first page එක ගෙනහිල්ලා දාන්නේ 7 වෙනි frame එකට. මේක page 1. second page එක ගිහිල්ලා දානවා දෙවෙනි එකට. page 2. තුන්වෙනි එක නා ගිහිල්ලා දානවා හතරවෙනි frame එකට. මේක page 3. හතරවෙනි එක නා ගිහිල්ලා දානවා first එකට. මේක page 4. right? එතකොට මේක තීරණය කරන්නේ කවුද? page table එක. මෙයාගේ නම තමයි page table. හරි. ඔය කතාව තේරුණාද? මම පොඩ්ඩක් ආයෙසරයක් මතක් කරන්නම්. hard එක තියෙනවා. hard එකේ program එකක් තියෙන්න පුළුවන්. මේකට අපි කියනවා program එකක් කියලා. මේක process එකක්. right? එතකොට program එක execute කරාම process හැදෙනවා. ඒ හැම process එකකටම logical memory එකක් එනවා. ඒ logical memory එක pages වලින් සමන්විතයි. right? ඒ pages RAM එකට දාලා තියෙන frames වලට ගෙනියන්න උදව් කරන component එක තමයි page table එක කියන්නේ. හරි. ඕක තේරුණාද? confirm කරන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
right අනිත් අය right ඔව් තව කට්ටිය ඉන්නවා තේරුම් නැති නිසා අද රිප්ලයි කරන්නේ නැත්තේ right හරි දැන් මේක මතු පිටින් අපිට මෙහෙම පෙනුනට මේ page table එකට මේ අදාළ frame එක allocate කිරීම වෙන් කිරීම මේ හැදෙන process එකේ byte එකෙන් byte එකට තියෙන address එකට අදාළව සිද්ධ වෙන දෙයක් right එතකොට ඒ addresses කොහොමද හැදිලා තියෙන්නේ කියන එක ගැන තමයි මම දැන් කතා කරන්නේ හරි එතකොට logical memory එකට අදාළව page එකක් අරගත්තොත් page දැන් මොන මම page එක ටිකක් ලොකු කරලා අඳින්න. මේ තියෙන page right මේ page එක ඇතුලේ තියෙන byte ප්‍රමාණය නිරූපණය කරන්න මම අරගන්නවා මෙහෙම ස්ට්‍රක්චර් එකක් තපල දෙන්නයි පේලි 8ක් තියෙනවා මෙතන පේලි 4ක් තියෙනවා ඒකට මේ ඔක්කොම bit 32ක් තියෙනවා right නෑ එපා මෙයා මම සරල විදිහට ගන්නවා bit 32 වැඩි විදිහට ඔයගලන්ට තේරුම් ගන්න අමාරුයි right මම ගන්නවා page එකක් page එකට තියෙනවා bit 4ක් හරි දැන් මේ page එකේ මේ කියන bit 4ට වෙන වෙනම addresses 4ක් තියෙනවා ඇයි වෙන වෙනම addresses තියෙන්නේ කම්පියුටර් එකක data කියලා කියන්නේ දත්තය තියෙන තැන කියන්නේ byte එකෙන් byte එක අඳුන ගන්න addresses ගොඩකට මොකද නැත්තම් කම්පියුටර් එකේ තියෙන data ඔය කියන කිසිම device එකකට access කරන්න බැරි වෙලා යනවා කොතනද තියෙන්නේ කියන එක දැනගත්තේ නැතිව. ඒක නිසා computers ක්‍රමවේදයක් පාවිච්චි කරලා තියෙනවා bit එකෙන් bit එක address කරන්න. එහෙම නැත්නම් byte එකෙන් byte එක address කරන්න. දැන් මම මේ ඔයගලන්ට පෙන්නන page එකේ bit 4ක් තියෙනවා. sorry byte 4ක් තියෙනවා. මම ඒක byte 1 byte 2 byte 3 byte 4 කියලා නම් කරනවා. දැන් මේ bit 4ට addresses දෙනවා නම් මේ addresses වෙන්නේ
එක හා බිඳු සෙට් එකක නැත්නම් එක හා බිඳු කම්බිනේෂන් එකක හැඩයක්. right? ඒ කියන්නේ ද්විමේ සංඛ්‍යාව. දැන් ඔයගලන්ට මේ හතර දෙනාට එකිනෙකට වෙනස් ඇඩ්‍රස් හතරක් දෙන්න. එක බිඳු කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔව් උත්තර දෙන්න බලන්න. මට මේවයි ලියන්න ඕනේ bit patterns. අර අපි truth table එකක ලිව්වා වගේ truth table පොඩ්ඩක් මතක් කරගන්න. එතකොට මේක ඕකේ වෙනවා. මේ හතර දෙනා වෙන වෙනම අඳුන ගන්න. දැන් මම තව උදව්වක් කරන්නම්. අපි මම මෙතනට අරගත්තොත් එක බිට් එකක් බිඳුව කියලා. මම මෙයාව නම් කරනවා බිඳුව කියලා. එක බිට් එකයි. එතකොට මම මෙයාව නම් කරනවා එක කියලා. එක බිට් එකක් පාවිච්චි කරනවා නම් බිඳුව හෝ එක තියෙන්න පුළුවන්. Right. Hello, Miss Tati Dirty. Right? Give hug. Give hug. ඇති අම්මා. හරි ළමයි. ඔව් විහංශ දීලා තියෙන උත්තරේ හරි. දැන් මම එක බිට් එකක් පාවිච්චි කරොත් very nice හරි ළමයි පොඩ්ඩක් ඇවිල්ලා ඉන්න ඒක නිසා යාගේ දේවලුත් අහගෙන ඉන්න වෙනවා ඔයගලන්ට. right. අපි එක බිට් එකක් පාවිච්චි කරොත් බිඳුව 1 කියලා විතරයි අපිට නම් කරගන්න වෙන්නේ. මේ දෙන්නව නම් කරගන්න විදිහක් වෙන්නේ නැහැ. ඒක නිසා අවම වශයෙන් මට මෙතනට බිට්ස් දෙකක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට මට පුළුවන් මේ කෙනෙක් බිඳුව කියලා නම් කරන්න. අනිත් එක්කෙනා බිඳුව 1 කියලා නම් කරන්න. අනිත් එක්කෙනා 1 බිඳුව කියලා නම් කරන්න. අනිත් එක්කෙනා 1 කියලා නම් කරන්න. හරි. ඕක තේරුණාද? ඔව් ළමයි මම මේ කියප එක තේරුණාද? බයිට් එකෙන් බයිට් එක ඇඩ්‍රස් කරනකොට ඇඩ්‍රස් එකේ බිට්ස් ප්‍රමාණය තීරණය වීම. right දැන් අපි හිතුවොත් මේ තියෙන්නේ page 1 කියලා. මේ ඉන්නේ page 1. That is going to wash after the class, right? Daddy, I need my shoe. हाँ, अन आचा में जोड़ कर बोलो. आचा में गने. जोगने, आचा में जोगने. Daddy, quickly. No, that we have to wait. Right, we have to wait. See? හරි. ළමයි දැන් මේ page 1 කියන්නේ කවුද? මෙන්න මේකේ නම. දැන් අපි page 0 තඳිමු මේ පැත්තේ. page 0 මම කියවනේ page එකේ size එක සමානයි කියලා. එක සමාන කොටස් වලට බෙදෙන්න කියලා. එහෙනම් මේ page එකෙත් bit 4ක් තියෙනවා. මේක 1 2 3 4 කියලා නම් කරපු නිසා මම මෙයාව ගන්නවා byte 5 byte 6 byte 7 byte 8 කියලා. දැන් මේකටත් මට ඇඩ්‍රස් දාන්න වුණාම මේවටත් ඇඩ්‍රස් දාගන්න ඕනේ. දැන් මම මොකද කරන්නේ? මේ හතර දෙනාට මොනවද දෙන්නේ? හැම බයිට් එකකටම තියෙන්න ඕන ඇඩ්‍රස් එක යුනික් වෙන්න ඕනේ.
දැන් මට මොකද්ද කරන්න පුළුවන්? නැත්තම් මට මම මේ පාවිච්චි කරලා තියෙන බිට්ස් ප්‍රමාණය ඇතිද? දැන් මට තව 4 දෙනෙක් නම් කරගන්න ඕනේ. බිට් දෙකකින් මට නම් කරන්න පුළුවන් උපරිම ගාන 4යි. මම ඒ 4 දෙනාම නම් කරලා ඉන්නේ. ඉතිරි 4 දෙනාත් නම් කරගන්න ඕමනා නම් මොකද්ද කරන්නේ? Baby, yang apa baby? Baby, baby, baby yang. අච්චමත කියන්න. ඔකේ. मैंने कहा करने बता दिया था तो मैं हाथ राइट आफ्टर हाथ हाथ वॉश करा मैं हाथ करना आया गिर के साथ राइट हां අපි මූණ පොඩක් හොදවන්න හරි ළමයි කියන්න බලන්න ළමයි තේරුම් නැත්නම් තේරුම් නැහැ කියන්න ඕනේ. එහෙම නැත්නම් මේකට සජෙෂන් එකක් දෙන්න ඕනේ. සර් හරි. ඔව් කියන්න. සර් ඒ චූට්ටක් පැහැදිලි මදි. හරි පැහැදිලි මදි. ආයි පැහැදිලි කරගමු. දැන් අපි මේ කතා කර ඉන්නේ මේ උඩ තියෙනවනේ ලොජිකල් මෙමරි එකක් pages 5ක් තියෙන 0 1 2 3 4 කියන. ඒකේ පළවෙනි page එකේ තියෙන byte ගාන තමයි මම මේ ඇතුළේ පෙන්නන්නේ. මොකද page එකක් ඇතුලේ byte තියෙන්න පුළුවන්. එකක් හෝ කීපයක්. එතකොට ඒ තියෙන්න පුළුවන් මම කියනවා එක page එකක byte 4ක් තිබුණා කියලා. එතකොට first page එකේ page 1 කියන කෙනාගේ තිබ්බ byte 4 අඳුන ගන්න තියෙන addresses 4 තමයි මම ඔයගලන්ට ඇඳලා මේ රටාවල් 4ක් එන්න නම් මෙහෙම එන්න ඕන කියලා අපි කතා කරේ. අපේ logical memory එකේ දැන් pages තියෙනවනේ එකකට වඩා 0 1 2 3 4 කියලා pages 5ක් තියෙනවනේ. ඒ pages පහේ මේ page 0 කියන එක මම ඇඳලා තියෙනවා මගේ දකුණු අත පැත්තේ. එතකොට මේ page 0 කියන එකෙත් byte 4ක් තියෙනවා. මොකද හැම page එකක්ම එක size. ඒක පැහැදිලිද කට්ටියට? හැම page එකක්ම එක size. මේ මම කතා කරන උදාහරණයට අනුව page එකක byte 4ක් තියෙනවා. ඔව් සර්. මේ අනිත් කට්ටිය හරි. මේක නිකන් ළමයි කණ්ඩායමක් කියලා හිතන්නකො නේද? page එකක ළමයි 4 දෙනෙක් ඉන්නවා. ඒ 4 දෙනාව අඳුන ගන්න වෙන වෙනම නම් 4ක් addresses 4ක් තියෙනවා. එතකොට ඒ වගේ තව කණ්ඩායමක් ඉන්නවා. තව page එකක් තියෙනවා. අපේ logical memory එකේ pages 5ක් තියෙනවා. 0 1 2 3 4 5. මේ මෙතන මම කතා කරලා තියෙන්නේ pages ටික. right? එතකොට ඒකේ මම තව page එකක් ගත්තා වුණා. page 0 කියලා. මේ page 0 කියන එක්කෙනාගේ byte 4ට වෙනස් pattern 4ක් දෙන්න ඕනේ. දැන් මේ කලින් එකට අපි 4ක් පාවිච්චි කරා. දැන් ඊළඟ එක්කෙනාටත් ඒ 4ම පාවිච්චි කරන්න බැහැනේ. එතකොට address duplicate වෙනවා. address duplicate කරන්න බෑ. එහෙනම් අපිට address duplicate නොකර වැඩේ කරන්න විදිහක් හොයාගන්න වෙනවා. ඒ කියන්නේ මේ bits ප්‍රමාණය අපිට මදි වෙනවා කියන එක. මොකද දෙකකින් පුළුවන් වෙන්නේ 4යි නේද? එහෙනම් 8ක් නම් කරන්න කීයක් ඕනද ඔයගලන්ට? දැන් එකිනෙකට වෙනස් bit 8ක් ඇවිල්ලා තියෙනවා. කීයක් අවශ්‍යද? හොඳයි. විහංශ හරි උත්තරේ දුන්නා. අනිත් කට්ටිය මේ 8 දෙනාව truth table එකේ එකිනෙකට වෙනස් පේලි 8ක් ආවම inputs කීයක එකක්ද ආවේ? එකිනෙකට වෙනස් පේලි 8ක් අරගන්න.
ඔව් එකිනෙකට වෙනස් පේලි 8ක් අරගන්න අපිට ඕන ඉන්පුට්ස් 3ක්. බිංදුව 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 ඉඳලා 1 1 1 වෙනකන් වෙන කම්බිනේෂන්ස් 8. එතකොට අපිට දැන් මේ ඇඩ්‍රස් එකේ දිග වෙනස් කරන්න වෙනවා. මෙයාව අපි බිංදුව 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 කියලා නම් කරනවා. right ඊළඟට මෙයාව අපි නම් කරන්න පුළුවන් බිංදුව බිංදුව 1 කියලා. මෙයාට අපි දානවා ඇඩ්‍රස් එක බිංදුව බිංදුව 1 කියලා. මෙයාට අපි දානවා බිංදුව 1 බිංදුව කියලා. මෙයාට අපි දානවා බිංදුව 1 1 කියලා. දැන් මේ සෙට් එකේ ඉතිරි කට්ටියව පාවිච්චි කරන්න පුළුවන් අනිත් ටික නම් කරගන්න නේද? කොහොමද? මෙතනට ගන්න පුළුවන් 1.1 sorry 1.0 කියලා ගත්තා. මෙයා 1.1 කියලා ගත්තා හැකි. මෙයා 1.1 කියලා ගත්තා හැකි. මෙයා 1.1 කියලා ගත්තා හැකි. ඕක තේරුණාද? right අනිත් අය හරි එහෙනම් මට කියන්න දැන් page 0 and page 1 pages දෙකක් නම් කරගන්න අපිට එකිනෙකට වෙනස් bits 8ක් ඕන වුණා. එහෙනම් මේ වගේ pages කීයක් තියෙනවද අපේ memory එකේ? 0 1 2 3 4. ඒ කියන්නේ pages විදිහට ගත්තොත් 5ක් තියෙනවා. 0 1 2 3 4 pages විදිහට ගත්තොත් 5ක් තියෙනවා. pages 5 නම් කරගන්න අපිට එකිනෙකට වෙනස් bits කීයක් එකිනෙකට වෙනස් address කීයක් ඕනේ? බොහොම සරල ප්‍රශ්නයක්. එක page එකක byte 4ක් තියෙනවා. ඒ කියන්නේ pages 5ටම byte කීයක් තියෙනවද? නෑ උදිත් මම අහපු ප්‍රශ්නේ තේරුම් ගියේ නෑ. එක page එකක byte 4 නම් pages 5ෙම byte කීයක් තියෙනවද? 5ටම 20ක් තියෙනවා. very good දිවිෂා. එතකොට ඒ 20 නම් කරගන්න නම් එකිනෙකට වෙනස් විදිහට. හරි උදිත්. ඒ 20 නම් කරගන්න නම් එකිනෙකට වෙනස් විදිහට අපිට මේ ඇඩ්‍රස් එකේ මේ වගේ බිට්ස් කීයක් ඕනේද? දැන් 8ක් නම් කරගන්න බිට්ස් 3ක් ඕන වුණා. බිට් කියලා කියන්නේ එක හෝ බිංදුව කියන අර්ථය මම කියන්නේ බිට් එකක් කියන්නේ. මේ ඇඩ්‍රස් එක බිට් 3ක 3 bit ඇඩ්‍රස් එකක්. 3 bit ඇඩ්‍රස්. එහෙනම් මේ බිට් 8ක් නම් කරගන්න අපිට 3 bit ඇඩ්‍රස් එකක් ප්‍රමාණවත්. අපි 4 bit ඇඩ්‍රස් එකකින් bytes කීයක් නම් කරගන්න පුළුවන්? 3 bit අපි අර මුලින් ඉඳලා ගියපු එක නිකන් හිතමු. අපි මුලින්ම යන්නේ byte 4යිනේ. ඒ කියන්නේ 2 bit එකකින් 4 byte address කරගන්න පුළුවන්. 3 bit එකකින් 8 byte address කරගන්න පුළුවන්. එහෙනම් 4 bit එකකින් කීයක් වෙයිද? guess කරන්න බලන්න. අන්න හරි. නියමයි. හොඳයි උදිත්. 16ක් පුළුවන්. 4 bit එකකින්. bit 5කින් කීයක් පුළුවන්ද? bit 5කින් කීයක් පුළුවන්ද? හරියට හරියනුක. byte 32ක් පුළුවන්. අපේ memory එකේ byte තියෙන්නේ මේ අගයන් වල මොන අගයන් අතරේද? දැන් අපේ memory එකේ තියෙන්නේ byte 4 කොටස් 5යි. එතකොට මොන අගයන් දෙක අතර මැද්දද අපේ byte ප්‍රමාණය වැටෙන්නේ?
4යි 5යි අතර. very good. 4යි 5යි අතර. එහෙනම් මට කියන්න අපේ මෙමරි එකේ අපි මේ කතා කරන මෙමරි එකේ මේ page ඇතුලේ තියෙන byte එකෙන් byte එකට address එල්ලන්න අපේ address එක කොච්චර දික් වෙන්න ඕනේද? bit 4ක්ද දික් වෙන්න ඕනේ, bit 5ක්ද දික් වෙන්න ඕනේ? අපි ගාව byte 20ක් තියෙනවා. byte 20 නම් කරන address එක 4ක්ද 5ක්ද? very good. 5ක් දික් වෙන්න ඕනේ. 4ක් අරගෙන අපිට හරියන්නේ නැහැ. ඇයි? 4කින් නම් කරගන්න පුළුවන් වෙන්නේ 16යි. එහෙනම් 5ක් පාවිච්චි කරොත් තමයි 32ක් නම් කරගන්න පුළුවන්. right? එතකොට ඇත්තටම අපේ මෙමරි එකේ ලොජිකල් මෙමරි එක මම ඔයගලන්ට මේ 5 කියන ඔත්තේ සංඛ්‍යාවකට අදාළව ඇන්දට මේවා සාමාන්‍යයෙන් හැදෙන්නේ දෙකේ බලවලට සමාන පිටු ගණනක්. right? ඒ කියන්නේ bits ගාන දෙකේ බලයකට සමාන ප්‍රමාණයක්. right? එතකොට අපිට මේ කියන එකෙන් සම්බන්ධයක් හදාගන්න පුළුවන්. හදාගන්න පුළුවන් සම්බන්ධය තමයි memory capacity එක. right? memory capacity එක කියලා කියන්නේ මෙතනට අපි කියන්න පුළුවන් maximum memory capacity කියලා. right? දැන් අපිට ඕනේ address එකේ විදිහ අපි මෙතන කතා කරනවා නේද? අපේ address එක වෙන්න ඕනේ bit 5ක address එකක්. මේ bit 5ක address එකක් පාවිච්චි කරලා ඕගලන්ට byte කීයක් උපරිමයෙන් නම් කරන්න පුළුවන්? bit 5 address එකක් පාවිච්චි කරලා label කීයක් උපරිමයෙන් එල්ලන්න පුළුවන්? 32ක් පුළුවන්. very good. ඔන්න ඕකට අපි කියනවා maximum memory capacity කියලා. right? සිංහලෙන් අපි කියනවා උපරිම මතක ධාරිතාව. ඔකට තව වචන තියෙනවා උපරිම මතක අවකාශය කියලා කියනවා. right? විවිධ වචන කියනවා. ඔය උපරිම මතක අවකාශය අපිට හදාගන්න පුළුවන් කොහොමද? අපිට සමාන කරලා ගන්න පුළුවන් දෙකේ බලයක් කවුද? අපි දැන් මේ කතා කරේ address එකේ පළල, address එකේ සම්පූර්ණ පිටු ගණන. දෙකේ බලයක් total bits in address. right? address එකේ ඇති සම්පූර්ණ පිටු ගණන දෙකේ බලයක් විදිහට ගත්තම maximum memory capacity යන්න පුළුවන් උපරිම මතක ධාරිතාව කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඕක පැහැදිලිද? right. අපි සම්පූර්ණ ඇඩ්‍රස් එකේ පළල දැනගත්තම අපිට පුළුවන් pages ගාන කීයද කියලා හොයාගන්න. හැබැයි මේ pages ගාන කීයද කියලා හොයාගන්නකොට අපිට දත්තයක් දීලා තියෙන්න ඕනේ එක්ක page එකක තරම කීයද කියලා. right? එහෙම නැත්නම් සරලව කියන්න ඕනේ page එකකට මෙච්චර page එකක් නම් කරන්න මෙච්චර bits ගානක් අපිට අවශ්‍යයි කියන එක. right? දැන් අපි මේ සම්පූර්ණ මතක ධාරිතාව පාවිච්චි කරොත් අපි මේ කතා කරපු pages වලට අදාළව අපේ සම්පූර්ණ මතක ධාරිතාව ඇතුලේ
මේ වගේ pages කීයක් තියෙන්න පුළුවන්? එක page එකක තියෙනවා byte 4ක්. එතකොට මේ කියන සම්පූර්ණ මතක ධාරිතාව ඇතුලේ අර වගේ pages කීයක් තියෙන්න පුළුවන්? සම්පූර්ණ මතක ධාරිතාව අපි දැන් කතා කරා 32 byte නේද? අපේ ගානට දාලා 2/5 වෙනි බලයක් byte කියන්නේ 32 byte. එතකොට ඔය byte 32 ඇතුලේ no, that is not finished yet, baby. Wait, that will come. Right? මේ byte 32 ඇතුලේ අපි කතා කරපු જાතියේ පිටු කීයක් තියෙන පුළුවන්? එක පිටුවකට byte 4ක් තිබුණා. හරියට හරි. විහස්න උත්තරේ දුන්නා. right ඉනුක. හරි. very good. පිටු තියෙන්න පුළුවන් 8ක්. කොහොමද ඔයගොල්ලෝ ඒක හොයාගත්තේ? ඕගලන්ට මම පිටුවක තරම කිව්වා නේද? පිටුවක තරම bit 4. right? එතකොට අපිට හොයාගන්න පුළුවන් පිටුවක තරම දන්න වෙලාවට. පිටුවක තරම දන්න වෙලාවට අපිට පුළුවන් හොයාගන්න පිටු ගණන. නේද? පිටුවක තරම page size මම කිව්වා 4 byte කියලා. එහෙනම් number of pages පිටු ගණන කියන එක හොයාගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකද කරේ? 32 කියන එක 4ෙන් බෙදුවනේ නේද? එතකොට උඩක් තියෙන්නේ byte යටත් තියෙන්නේ byte. එහෙනම් byte to byte කැපෙනවා 32 4ෙන් බෙදුවම 8යි. පිටු ගණන 8යි කියලා. right? ඔන්න ඔය පිටු ගණන නිරූපණය කරන්න. ඕගලන්ගේ memory address එකේ වම් මත පැත්තේ කෙළවරේ ඉඳලා තියෙන bits ප්‍රමාණයක් භාවිතා කරනවා. right? ආයෙත් හොඳට අහගන්න. ඔය පිටු ගණන නිරූපණය කරන්න memory address එකේ වම් මත පැත්තේ ඉඳලා තියෙන bits ප්‍රමාණයක් භාවිතා කරනවා. වම් කෙළවරේ ඉඳලා තියෙන bits ප්‍රමාණයක් භාවිතා කරනවා. එහෙනම් පිටු 8ක් කියන එක නිරූපණය කරන්න 8 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න ඕගලන්ට bits කීයක් අවශ්‍යද? ඒ කියන්නේ එකිනෙකට වෙනස් combination 8ක් ලියන්න bit කීයක් ඕනේද? එකිනෙකට වෙනස් combination 8ක් ලියන්න bit කීයක් අවශ්‍යද? විහංස very good. විහංස උත්තරේ හොයාගත්ත. අනිත් කට්ටිය try එකක් දෙන්න. එකිනෙකට වෙනස් combination 8ක් ලියන්න. මෙන්න මේ උඩ තියෙන එක පොඩ්ඩක් මතක් කරගන්න බලන්න. හරියට හරි උදිට. මේ උඩ තියෙන එක දැන් අපි මෙතනත් ලිව්වේ එකිනෙකට වෙනස් combination 8ක් නේද? අපිට අවශ්‍යයි කීයක්ද? 3ක් ඕනේ. very good. එහෙනම් අපි හොයාගත්තනේ අපේ memory address එක 5ක් වෙන්න ඕනේ කියලා. ඔන්න ඔය 5න් මෙන්න මේ 3 දෙනා පාවිච්චි කරනවා pages 8 නිරූපණය කරන්න. ඔන්න ඔය කෑල්ලට අපි කියනවා page
number කිය. page number. පිටුව අඳුනා ගැනීම සඳහා භාවිතා කරන කොටස address එක. right? එතකොට මම ඔයගලන්ට එක සමීකරණයක් ලියලා දෙන්නවා මෙන්න මෙතන. උපරිම මතක ධාරිතාව ඔයගලන්ට ගන්න පුළුවන් total bits in address කියන එක. ඊට පස්සේ මම ඔයගලන්ට දීපු දත්තත් එක්ක ඔයගොල්ලෝ පිටු ගන්න හෙව්වා මෙතන. හැබැයි ඕක තව විදිහකට අපිට ගන්න පුළුවන් මෙහෙම. අපි පාවිච්චි කරන ස්ටෑන්ඩඩ් සමීකරණ වෙන්නේ number of pages පිටු ගණන අපි සමාන කරනවා 2 to the power page number bits පිටු අංකයේ බිටු ගන්නට නේද? ආයෙත් ඔයගලන්ට 8 කියන උත්තරේ වෙනවා දැන් ඔබ සැලකුවා. බලන්න. මොකද අපි බිටු අංකයට තෝරගත්තේ බිට්ස් 3යි. එහෙනම් 2 3 වෙනි බලය කියන්නේ 8යි. ඕක තේරුණාද? හරි හොඳයි. right ළමයි මේ බලන්න ඊළඟට සිද්ධ වෙලා තියෙන දේ. දැන් මේ කියන ඇඩ්‍රස් එකේ page number එකට bit 3ක් ගියාම තව bit කීයක් ඉතිරිද? ඇඩ්‍රස් එකේ. අපි මේ කතා කර ඉන්න ඇඩ්‍රස් එකේ page number එකට bit 3ක් ගියාම තව bit කීයක් ඉතිරිද? 2යි. ඔව් චමෝත් very good. 2යි ඉතිරි. 2 දෙවෙනි බලය කීයද? 2 දෙවෙනි බලය කියන්නේ 4. මතකද පිටුවක තරම අපි හෙව්වා. කීයද පිටුවක තරම ආවේ? 4 byte. ඒ කියන්නේ ළමයි ඔය page number එක අස් කරාම page number එකට bits ගානක් අයින් කරාම memory address එකෙන් ඔයගලන්ට ඉතිරි වෙනවනේ කොටසක්. කියන්නේ මෙන්න මේ bits ගානක් ඉතිරි වෙනවනේ. මෙන්න මේ ඉතිරි වෙන bits ගාන. මෙන්න මේකට අපි කියනවා offset කියලා. offset. ඔකට තව වචනයක් කියනවා displacement කියලා. එතකොට අපිට පිටුවක තරම page size එක හොයාගන්න පුළුවන් offset එක 2 බලයක් විදිහට ගත්තා. පිටුවක තරම page size කියන එක නා හොයන්න පුළුවන් 2 to the power offset bits. තේරුණාද? අපි එතකොට සමීකරණ 3ක් ගැන කතා කරා. මොනවාද 3? maximum memory capacity එක හොයාගන්න විදිහ ගැන කතා කරා. maximum memory capacity එක හොයාගන්න පුළුවන් address එකේ දිග දන්නවා නම් අන්න ඒ දිග 2 බලයක් විදිහට ගත්තා. ඒක තමයි අපේ පළවෙනි සමීකරණ 1. සර් ඒක පොඩ්ඩක් අය කියන්නේ පොඩ්ඩක් පැහැදිලි මොකද? අපි සාකච්ඡා කරලා තියෙනවා page number bits ගන්න. ඉන්න මැනික තාක් කියනවා. හරි හා. ඉතින් මේ අයියලා යක්කට බායි කියලා එනවා තාක්ෂණය. right දෙවෙනි අතාවට අපි කතා කරා page number එකට අදාළව තියෙන bits ගාන 2 බලයක් විදිහට ගත්තොත් number of pages පිටු ගණන හොයාගන්න පුළුවන් කියලා.
අවසානයේ අපි කතා කරා offset එකේ තියෙන bits ගාන. offset එකේ තියෙන bits ගාන දෙකේ බලයක් විදියට ගත්තොත් පිටුවක තරම හොයාගන්න පුළුවන් කියලා. එතකොට ඔන්න ඔය තුන හොඳට මතක තියාගන්න. ලබන සතියේ කතා කරනවා තව සමීකරණ තුනක්. එතකොට ඕගලන්ට පෙනේ ඒ සමීකරණ තුනේ මේ තුනේ වෙනසක් නැහැ කියන එක. එයාව භාවිතා වෙන තැන විතරයි වෙනස් වෙන්නේ. හරිද? right. මෙතනට වෙනකන් දේවල් ටික තේරුණාද? ආයි කන්ෆර්මේෂන් එකක් දෙන්න මට. ඔව් සර්. ඔව් සර්. right. හොඳයි. තියෙනවා. හරි. එහෙමනම් ඊළඟ සතියේ අපි ඔය පේජින් වලට අදාළව තියෙන ඊළඟ සමීකරණ තුන කතා කරලා ගණන් ටික හදන්න පටන් ගන්නවා. right? ඒ හදලා විභාග ප්‍රශ්න ටිකක් try කරනවා. එතකොට ඔයගලන්ට තේරෙයි operating system වලින් කොතනට වෙනකන් ඔයා දැනගන්න ඕනේද මේ වැඩේ කොට දාගන්න කියන එක. right? හරි. එහෙනම් thank you very much ආපු කට්ටියට. අනිත් අයට මතක් කරන්න right අද හිටියේ 11ක් විතර session එකේ අනිත් අයට පොඩ්ඩක් මතක් කරන්න ටියුට්ස් අරන් නැති කට්ටියට ටියුට්ස් ටික අරගන්න කියන්න ලබන සතියේ මේ වෙලාවටම එකතු වෙමු. right? හරි. එහෙනම් හැමෝටම good night. මම අදට මෙතනින් session එක නතර කරනවා. right? good night sir. right? good night.